අයිබෝවන් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපි ඔබ මුණ ගැහෙන්නේ යාත්‍රා සමගින්. යාත්‍රා අදත් දියත් වෙන්නේ ජීවිතයට හරවත් වූ වටිනා වූ යමක් තිලන කරන්න බලාගෙන. අද දවසේ අපේ මාතෘකාව අපි හැමෝටම වටින අපි හැමෝම දැනගත යුතු කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන සුවිශේෂී මාතෘකාවක් බවට පත් කරගන්න අපි සූදානම් වෙලා ඉන්නවා. භාවනාව පිළිබඳව ඔබේ අදහස කොහොමද? එය සාමාන්‍යයෙන් අපි හිතර අසාපුරුදු වචනයක් වුණත් අද දවසේ කතා බහ කරන දේවල් ජීවිතයට භාවනාවේ වටිනාකම පිළිබඳවයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. භාවනාව කියපුවම අපේ හිතට එන්නේ ඒක හුඟක් වෙලාවට බෞද්ධ අයටම සීමා වූ දෙයක් විදිහට දැනෙන හැඟෙන කාරණා බවට පත් වෙලා තියෙනවා සාමාන්‍යයෙන්. නමුත් එතනින් එහා ගියපු සමස්ත මිනිසාටම මෙය භාවිතා කළ හැකි භාවිතා කළ යුතු කාරණාවක් කියන එක අද දවසේ පසක් වෙයි කියලා මම විශ්වාස කරනවා. වැඩසටහන අවසන් වෙනකොට කතා බහ කරන උකක් කරුණු කාරණා තියෙනවා. ඒ නිසාම අපි මේ පිළිබඳව කතා කළ යුතුම කතා කළ හැකි අපේ ගෞරවනීය මහා සංඝරත්නයට අද දවසේ අපේ මැදිරියට වඩින්න කියලා බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා ලබා දුන්නා. ඒ අනුවමයි තමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වක මුලින්ම පිළිගන්න සූදානම් වෙනවා. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජේන ගුණසිරි සදාම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දුරන්දර කඩුගන්නාව උදලියත් දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජ්‍ය ලෝකන්ද ඥානන්ද අපේ හඳුනන බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේව අපේ වැඩසටහනට පිළිගන්නවා. ඉතාමත් ගෞරවපූර්වකව ඒ සමගම අපි ඉතාමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව ඇරයුම් ලබා දුන්නා. දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවාරණේ නිර්මාතෘ ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය අවසරයි පූජ්‍ය දියසෙන්පුර විමල අපේ හඳුනන බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුනන වහන්සේවත් වැඩසටහන වෙනුවෙන් භාවනාව පිළිබඳව අපි සාකච්ඡා කරන මොහොතක මේ කාරණාව සමහර විට අර කෙනෙකුට අපේ හඳුන්නේ අහපු ගමම්ම ටිකක් සාමාන්‍යයෙන් අහලා පුරුදු අපි කවුරුත් දන්න දෙයක් නේ භාවනාව වගේ එහෙම නිකන් අදහසක් දැනෙන්න පුළුවන්. හැබැයි මෙහි තියෙන හරවත්කම වටිනාකම සහ අද දවසේ අපේ කතා බහ ඊට එහා ගියපු ටිකක් විශේෂ කාරණා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් හරි වටි අපේ හඳුනන වැඩසටහන ආරම්භයේදීම අපේ සිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ තමයි දීර්ඝ වශයෙන් කරුණු කාරණා හොයලා බැලුවේ පරිේශන කළේ අත්දැකීම් ලබා ගත්තේ සිතේ ස්වභාවය කොහොමද කියලා ඒක ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයකටද කියලා ඒ මීට වසර 2000 ගානකට කලින් මේක පොතපත කියවනකොට නිකන් අපට දැනෙන විදිහට කිව්වොත් එහෙම මේ කොටුව දුම්රිය ස්ථානයේ වගේ මේ දවස්වල නෙවෙයි සිතේ ස්වභාවය. ඒ කියන්නේ දැන් එතෙන්ට ගියාම මේ කොරෝනා නොතිබෙන්න පොඩ්ඩක් නිකන් විනාඩි කිහිපයක් අවධානය යොමු කරන්නකෝ බලන්න එතන ක්‍රියාකාරකම් හැසිරීම් කතා බහ සද්ද බද්ද විවිධාකාර දේවල්නේ. ඉතින් අන්න ඒ වගේ කලබලකාරී අපි කාගේත් සිත. ඒ කලබලකාරී වෙන්නේ මේ ඉන්ද්‍රයන් පහකින් කියලා සමහර තැන්වල පංච ඉන්ද්‍රිය කියනවා සමහර ලාවට ෂඩ් ඉන්ද්‍රිය කියලා හයක් ගැන කියනවා. මේ වගේන් තමයි මේ අරමුණු ගන්නෙ. ඉතින් ගත්තම ඔක්කොම එකතු වෙන්නේ සිතටනේ. ඒ නිසා සිත කලබලකාරී වෙනවා. මේ කලබලකාරී සිත නිසා තමයි අපිට යමක් නිවැරදිව තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ. නිවැරදිව හිතන්න අපහසු වෙලා තියෙන්නේ. ඒ වගේම වැරදුනා නම් ජීවිතේ ගොඩක් වැරදිලා තියෙන්නෙත් ඒක නිසා. මෙන්න මේවා පිළිබඳව හිතනකොට අපි කල්පනා කරන්නේ තරංග මහත්තයා මෙච්චර බණ කියන බණ අහන රටේ බෞද්ධයයි කියා ගන්න උදවිය වුණත් වැඩි දෙනෙක් කල්පනා කරන්නේ මේවා මේ අපේ වැරද්දකින් වෙන ඒවා නෙමෙයි. සමාජයේ අනිත් අයගේ වැරද්ද එහෙම නැත්නම් ආණ්ඩුව වල වැරද්ද වෙනත් පුද්ගලයින්ගේ වැරද්ද ඒක එතන තිබුණු නිසායි මෙහෙම වුනේ කියලා ඔහොම තමයි කාට හරි ඒක ඒ වරද අඩුපාඩු අපි පටවන්න බලනවා. නමුත් බුදුහාමුදුරන් වහන්සේ තමයි ලෝකෙට අනාවරණය කළේ යම් කිසි කෙනෙක් නිවැරදිව හිතන්න පුරුදු වෙනවා නම් සහ තමන්ගේ සිතේ එන සිතුවිලි මනා ලෙස කළමනාකරණය කරන්න හැකියාවක් දක්වනවා නම් ඒ තැනැත්තා තමයි
ජීවිතය ජයග්‍රහණය කරන පුද්ගලයා. අද අපි මේ කතා කරන මාතෘකාව අර තරංග ඔබ මුලින් කිව්වා වගේ භාවනාව කියපු ගමන්ම හිතෙන්නේ අපේ විමල හාමුදුරනේ යන්න ඕන ආරණ්‍යයකට. කිසිම කෙනෙක් නැති තැනකට ගිහිල්ලා මේ වැඩේ කරන්න ඕනේ. ගෙදර ඉන්න අයට භාවනා කරන්නත් බෑ, භාවනාව වැඩකුත් නැහැ. ග්‍රාමවාසී පන්සල් වල ඉන්න අපි වාගේ හාමුදුරුවන්ට භාවනා කරන්නත් බෑ, භාවනාවෙන් ඇති වැඩකුත් නැහැ. ඕම තමයි හිතෙන්නේ. හැබැයි මේක පිළිබඳව හරියට අධ්‍යයනයක් කළොත් මේක තරංග මහත්තයා අපිට මේ ජීවිතය ජයග්‍රහණය කරගන්නත් අපි ඔක්කොමලා මැරෙන තුරු ජීවත් වෙන අය. එතකොට මේ ජීවිතේ විභාග සමත් වෙලා උපාධිය අරගෙන ඉහළට ගියා ඉන්නවා, තත්ත්ව තනතුරු වලින් ඉහළට ගියා ඉන්නවා. හැබැයි ජීවිතය අසමත්. මෙන්න මේ ජීවිතය ජයග්‍රහණය කරන්න මග කියලා දෙන්නේ භාවනාවෙන්. ජීවිතය ජයග්‍රහණය කරන්න ප්‍රායෝගිකකරණය කළ යුතු මාතෘකාව තමයි භාවනාව. ඒ නිසා තමයි භාවනාවේ විවිධ ප්‍රවේදයන් ඉන්නේ. අනිත් පැත්තෙන් බුදුහාමුදුරන් වහන්සේ ලෝකෙට අනාවරණය කළේ නිවන පිළිබඳ සංකල්පය. එතකොට නිවන් අවබෝධ කර ගැනීම සඳහාත් උවමනා කරන්නේ භාවනාව. භාවනාවෙන් තොරව නිවන් දකින්න බෑ. ඒක නිසා මේ මාතෘකාව ගැන මානසික අවදියෙන් යුක්තව නිකම් මේ අදත් සාකච්ඡාවක් තියනලු සියතේ නේද පොඩ්ඩක් නිකන් අහමු කියලා. එහෙම නෙමෙයි. මේක මානසික අවදියෙන් යුක්තව ඇසිය යුතුයි. අහලා ඉවරලා ඔබ නැවත මෙනෙහි කරන්න. මෙනෙහි කිරීමෙන් සීමාවකටපත් වෙන්නේ නවතින්නේ නැතුව එතන ඉඳලා දැන් ඉඳලාම මේක ප්‍රායෝගිකව කරලා බලන්න. ඔබට කළ හැකි පොඩි දේවල් තියෙයි. විමල හාමුදුරුව අපේ අරන් ඇවිල්ලා තියෙනවානේ ඒකට උවමනා කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම්. ඒ නිසා අද ඔබ මේ වැඩසටහන නරඹන අතරේ එතනින් පස්සේ ඔබට දැන් ඉඳලම ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා තියෙයි. ඒ ටික ක්‍රියාත්මක කරන්න. ඒත් එක්කම ඔබට දැනෙයි මෙච්චර කල් මම මේ ජීවිතේ දුක් විඳේ, වේදනා විඳේ, පසුතැවීම් ඇති වුණේ, අලසකම් හදාගෙන තිබුණේ, කම්මැලිකමෙන් නිදාගෙන හිටියේ මේ භාවනාව නැති නිසා. ඒ වගේම ඒක ප්‍රායෝගිකකරණය නොවීම නිසා. පාරේ තොටේ යනකොට ගලක පය හැප්පුණා නම්, පාරේ එන මිනිස්සෙකුගේ ඇඟේ හැප්පුණා නම්, එහෙම දේවල් වෙච්ච වෙලාවල් වල ඔබට කොච්චර කේන්ති ඇවිල්ලා ඇද්ද? අපි වැරද්ද අනිත් කෙනා අපිට පටවන්න උත්සාහ කරන්නේ. එහෙම උනේ කාගෙන් ඇති වරදක් නිසා නෙවෙයි, මං අතේ තිබුණු අඩුපාඩුව නිසා කියලා ඔබට දැනේ. ඒකටයි මේ මාතෘකාව වැදගත් වෙන්නේ. ඔබට හොඳට පැහැදිලි වෙන්නේ නැති. අපි මේ කතා කරන්නේ යම් තැනකට ගිහිල්ලා එර්මිනිය ගොතාගෙන අත් දෙක තියාගෙන ඇස් දෙක පියාගෙන කරන භාවනාව ගැනම නෙවෙයි. එතනින් එහාට ගියපු මනස හා සම්බන්ධ මේක බෞද්ධ කෙනෙකුට පමණක් සීමා වුණු කාරණාවකුත් නෙවෙයි. මම අර මුලින්ම කිව්වා වගේ සමස්ත මානවයාටම වටින කතා බහක් බවට අපි පත් කරගන්න සූදානම් වෙනවා. මේට ආගම් ભેදයක්, ජාති ભેදයක් නැහැ. හැම කෙනාගේම හිතක් තියෙනවා. ඒ හිත නිවැරදි තැන තියාගන්නට අවශ්‍ය කාරණා අද දවසේ සාකච්ඡාවට බඳුන්නේ. අවසරයි අපේ හඳුරන්නේ මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. විශේෂයෙන්ම ඔබ වහන්සේ මේ පිළිබඳව සුවිශේෂී අධ්‍යයනයක් කරන ඒ පිළිබඳව ප්‍රායෝගිකව යෙදෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් විදියට වගේම මම දන්නවා අපේ ත්‍රිවිධ හමුදාවට ඔබ වහන්සේගේ මධ්‍යස්ථානය තුල සුවිශේෂී භාවනා වැඩසටහන් පවත්වන ස්ථානයක් බවුන්සෙත් මානසික සුවසෙවණට වරක් පැමිණිය අපේ ස්වභාව වැඩසටහනක් එක්ක ඉතාමත් වටින ප්‍රතිචාර අපිට ලැබුණා. මොකද ඒ තැනම හිත නිවන තැනක් බවට පත් වෙලා තියෙන නිසා. මේ සියලු කාරණාත් එක්ක ඔබ වහන්සේට කතා කරන්න, සාකච්ඡා කරන්න යම් ආරම්භයක් අපිට ලබා දුන්නොත් අද දවසේ ජීවිතයට භාවනාව උපයෝගී කර ගැනීම ගැන අපිට කතා කරන්න පුළුවන්. මූලාසනයේ වැඩ සිටින මට අවසරයි අධ්‍යාපනපති අතිපූජනීය නෙළුවාකන්දේ ඥානානන්ද අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ මුලින්ම මගේ ගුරුවරයෙක් වශයෙන් මම සලකන්නේ. වහන්සේගේ පාදාභි වන්දනීය අවසරය පතමින් තරංග සියත යාත්‍රා වැඩසටහන අද අපි සුවිශේෂී ඉසව්වකට යොමු කිරීමේ පරමාර්ථය ඇතුව තමයි ජීවිතයට භාවනාව කියන මාතෘකාව අරගෙන ඔබගේ ආලින්දයට මේ මොහොතේ වැඩම කරලා තියෙන්නේ. විශේෂයෙන් නූතන සමාජයට
ඉතාමත් වැදගත් මාතෘකාවක් තමයි මේ භාවනා කියන්නේ. අපේ නායක මාහිමියන් වහන්සේ එදිනෙදා ජන ජීවිතයේ තුල භාවනාවේ උපයෝගීතාවය පිළිබඳව ඒ තැන් ස්පර්ශ කරමින් කරුණු ඉදිරිපත් කළා. මම තරංග පුතා මං කැමති මෙන්න මෙහෙම කරන්න. තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා භාවේතීති භාවනා කියලා. භාවනා කියන්නේ වැඩිමේ අර්ථයෙන් කියලා පැහැදිලි කරනවා. උකට පర్యాయ වචන ගණනාවක් ත්‍රිපිටකයේ තියෙනවා. එතනදී අපට වචන කීපයක් වැදගත් වෙනවා. නායක හඳුන්නේ ආසේවිත භාවිතා ඒ විදිහට බහුලීකත යානිකත වත්තුකත අනුට්ඨිත පරිචිත සුසමාරද්ද කියලා ඔහොම වචන ගණනාවක් අපිට මුණ ගැහෙනවා. ඔතන තව වචනයක් තියෙන අනුට්ඨිත කියලා අත්දක්නා කියන වචනේ. ඒකට අපි ප්‍රායෝගිකව අත්දකින්න ඕනේ. ඊළඟ කාරණාව තමයි මේ භාවනා කියන මාතෘකාව එක ඉරියව්වකට දවසකට පැය ගණනාවකට ස්ථානයකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. දිනදා ප්‍රායෝගික ජීවිතයේ හා බැඳිච්ච ක්‍රියාවලියක්. ඊළඟට භාවනා කියන වචනේට තව අර්ථයක් උගන්වලා තියෙනවා. භාවනාව කියන්නේ කුසලයන් දියුණු කරන අකුසලයන් දුරු කරන ප්‍රඥාව දියුණු කරන කාර්යයක් වශයෙන් උත් භාවනාවට අර්ථ නිරූපණ පෙන්වනවා. තාපත්තකින් ගත්තාම මේ භාවනා කියන වචනයට අර්ථ නිරූපණ ත්‍රිපිටකයේ දක්වනකොට උපමා කීපයක් වෙන්නලක් තියෙනවා. දැන් මා ඔබට මේ රූපරාමූල පෙන්නයි. හරියට අපේ සිත කුළු ගොනෙක් වගේ ස්වාමින්වහන්සේ පිළිබඳව ඉදිරිපත් කළා. හරියට කුළු ගොනෙක්ගේ ස්වභාවය තමයි දන්නවනේ තරංග පුතේ අපිට එයාව හික්මවන්න ලොකු උත්සාහයක් දරන්න ඉපේ. අන්න ඒ වගේ තමයි අපේ හිතත්. අපි එහෙම වෙනම රූපරාම පෙළකුත් හදලා තියෙනවා. ඒතකොට හරියට මේ කුළු ගොනෙක් හික්මවන්න ඕනේ. එහෙමනම් අපිට රැහැනකුත් ඕනේ, බඳින්න ශක්තිමත් කණුවකුත් ඕනේ. ඒක මෙන්න මෙහෙමයි උපමා කරන්නේ. සතිය නැමැති රැහැනින් කමටහන නැමැති කණුවේ මේ හිත ගැට ගහන්න ඕනේ කියලා උපමාවක් දෙන්න පුළුවන්. ඒකට අපිට මේ මනස සකස් කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකක් උපයෝග කරගන්න පුළුවන්. එකක් තමයි සමත භාවනාව, අනිත් භාවනාව තමයි විපස්සනා. සමත භාවනා අරමුණු තියෙනවා 40ක්. ඒ නිසා සම 40 කර්මස්ථාන කියලාම අපි අහලා තියෙන එක ප්‍රභේද කීපයකට බෙදලා තියෙනවා. විපස්සනා භාවනාවේ කොටස් තියෙනවා 44ක්. ඒතර කායානුපස්සනාවට ගත්තොත් කොටස් 14ක් තියෙනවා. වේදනානුපස්සනාවට 9යි, චිත්තානුපස්සනාවට 16 ආකාරයයි, ධම්මානුපස්සනාවට 5 ආකාරයයි. එහෙනම් 44ක් තියෙනවා. ඔන්න ඔය කාරණා ටික ගොනු කරගෙන තමයි මේ සමත විපස්සනා කියන භාවනා ක්‍රම දෙක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා ස්වාමීන් වහන්සේ මුල්ම කාලේ පාවිච්චි කරලා තියෙන්නේ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති කියන වචන දෙක. මුල්ම අවධියේදී. පසු කාලීනව තමයි මේ වචන අපිට බුද්ධ භාෂිතේ මුණ ගැහෙන්නේ. ඒතර දැන් අපිට පුළුවන් සමත භාවනාවට සමාධි භාවනාව කියන්න ස්වාමීන් වහන්සේ. ඒක හරියට කොයි වගේද කියනවා නම් පුතා මේ ඇවිස්සිච්ච දූවිලි ගොඩකට අපි වතුර ටිකක් දානවා. එතකොට తాවකාලිකව හිත සංසුන් වෙනවා. ආයේ මේ ලෝකාරමුණුත් එක්ක මේ එකට අපි කියනවා වචන දෙකක්. පටිඝ සම්පස්ස හා අදිවචන සම්පස්සේ කියලා කියන මේ ඉන්ද්‍රයන්ට අරමුණු ගැටෙන එක වික්ෂිප්ත වෙනවා. දැන් ප්‍රඥා භාවනාව කියලා විපස්සනාවට කියනවා. එතකොට මේ ප්‍රඥා භාවනාවේදී ගත්තහම මේක භාවනා දෙකටම අධීර තුනකින් පුළුවන් කෙලෙස් නැති කරන්න. දැන් සමත පැත්තෙන් ගත්තොත් මුලින්ම අපිට පුළුවන් මේ මානසික චිත්තාවේග කියලා නූතන මනෝවිද්‍යාව අපි සාකච්ඡා කරනවා. පළවෙනි පියවර තමයි තදංග වශයෙන්. తాවකාලික වෙනවා. ඒ වික්කම්බන කාලයකට විපස්සනාවෙන් පුළුවන් සමුච්ඡේදප්පහාන ආය නූපුදින ආකාරයටම කෙලස් මුලිටුටා දමන්න. ඉතින් ඒ නිසා මේ මනස අද අපිට පේනවා ඇත්තටම මේ දැන් මේ එහා පැත්තේ තියෙන බේරිවැවනේ. බේරිවැව වගේ හරියට කුණු වලින් පිරීලා. ඒ නිසා අන්තෝ අසුද්ධා බහිසෝබමාන තරංග තා වගකීමෙන් මම එකක් කියන්නම්. අද ලෝකේ ආතුර වෙච්ච සමාජයක් කොරෝනා වලට වඩා භයානකයි හිතේ තියෙන කෙලෙස්.
කොයිතරම් භයානකද කියනවා නම් අද හොයාගෙන තියෙනවාම අලුත්ම කියවීම තමයි ස්ට්‍රෙස් කියන මානසික ආතතිය නිසා මාරාන්තික රෝග 3ක් හැදෙනවා. ඒ තමයි හෘදයාබාධ හා සුවනවන උදරයේ ගෑස් කියන්නේ අපි කියන්නේ ආම්ලිකතාවය නැත්නම් ගෑස්ට්‍රික් කියලා කියන්නේ. අනිත් එක තමයි පිළිකා. ඒතර ඔය මනසේ තියෙන අසාමාන්‍ය චිත්ත වේගයන් සමනය කරගන්න විශේෂයෙන් ලෝකේ සමත භාවනාවට වඩා විපස්සනා භාවනාව තමයි පරිශන කරලා තියෙන්නේ. ඉතින් මේ සාකච්ඡාව අතරතුරදී අපි මේ සම්බන්ධයෙන් හොයාගෙන තියෙන පරිශනාත්මක තොරතුරුත් එක්ක ධර්ම කාරණාත් එක්ක ශ්‍රාවකයෝ දැනුවත් කරමු. රොම්පින් අපේ හඳුරන්නේ අද දවසේ කතා බහ තුළ අපිට වටින කොයිතරම් දේවල් ඉදිරියට අහන්න දකින්න ලැබෙයිද? ඒ පැහැදිලි කරගත්ත කාරණා කිහිපය තුළින්ම භාවනාව සිත සංසුන් කර ගැනීමේ වටිනාකම කොයිතරම්ද කියන එක අපිට පැහැදිලි වෙනවා. අපේ හඳුරන්නේ දැන් මේ භාවනාව කියන එක අපිට ඕන තැනකදී පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව ඔබ වහන්සේගෙන් වැඩසටහන ආරම්භයේදී කියුණා. ඒක නිසා මම කැමති දැනගන්න දැන් මේ සිහිය, සතිය ඒ වගේ වචන පාවිච්චි කරන්නේ මේ භාවනාව හා සම්බන්ධවම නේද? කොහොමද මේවා අතර යම් වෙනසක් තියෙනවා නම් තියෙන්නේ සහ මේක ප්‍රායෝගික තත්ත්වයට අපි කොහොමද ගේන්න ඕන? අපි හැමෝටම වනාන්තරයකට ගිහලා එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානයකට ගිහලා අපේ හඳුරුවන්ගේ වගේ ස්ථානයකට ගිහලා හැමෝටම භාවනා කරන්න ඉඩකඩක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කොහොමද අපේ ජීවිතය හැඩගස්වා ගන්න මේක ප්‍රායෝගික තත්වයකට ගේන්න පුළුවන්කම තියෙන නැත්නම් සමත භාවනාව වුණත් විපස්සනා භාවනාව වුණත් මේ දෙකම මනෝමූලිකයිනේ. මනස කේන්ද්‍රීය කරගෙන මේවා පුහුණු කරන්න තියෙන්නේ. එතකොට අපි සියලු දේම කරන්නේ තරංග මහත්තයා මනස මුල් කරගෙනනේ. ඒ නිසානේ මනෝපුබ්බංගම ධම්මා කියන ඉගැන්වීම ආවේ. දැන් මේ කරන දේවල් අපට වරදින්නේ ඇයි? වැරදිලා තියෙන්නේ ඇයි? මේක තමයි අවධානයට යොමු කරන්න ඕනේ. දැන් මම තරංග මහත්තයා මේ වෙලාවේ අපි වෙන දේවල් නේ දැන් මේ වෙලාවේ මමත් අපේ විමලහාමුදුරුවොත් ඔබතුමත් අපි මේ වැඩසටහනක යෙදිලා නිරත වෙලා ඉන්නේ කියන සිහි කල්පනාවෙන් තොරව කතා බහ කළොත් මොකද වෙන්නේ? සිහිය නැහැ එතන. සිහිය නැතුව. සිහිය නැතුව කියන්නේ අර සිහි නැති වෙලා නෙමෙයි. ඒක වෙනම එකක් නේ. නමුත් අසිහියෙන් ඒ කියන්නේ වෙන දේවල් කල්පනා වෙනවා. අපේ සිතේ ස්වභාවය ඒක තමයි. කොච්චර දේවල් හිතට එනවද? නමුත් අර දැන් තථාගත දේශනාවේ තියෙන ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. හොඳ සිහි කල්පනාවෙන් තමයි අවිදින්න ඕනන්නේ, නැගිටින්න ඕනන්නේ, වාඩි වෙන්න ඕන, යන්න දෙන්න ඕනන්නේ, කතා බහ කරන්න ඕනන්නේ, ආහාර පාන ගන්න ඕන, පාරේ තොටේ යනකොට, රස්සාවට යනකොට, රස්සාව කරනකොට මේ හැම වෙලාවකම හොඳ සිහියෙන් කරන්න ඕනේ. එතකොට සිහිය උපදවා ගන්නේ කොහොමද? ඒක ලේසියෙන් උපදවා ගන්න බෑ. ඒකට වෙනම පුහුණුවක් තියෙන්න ඕනේ. ඒකට තමයි මේ විමලාමුදුරගේ මධ්‍යස්ථාන අදාගෙන තියෙන්නේ. පුහුණුව දෙන්න. එතකොට ඒ පුහුණුව මොකද්ද? මනස සංසුන් කර ගැනීම සහ අර ගලාගෙන එන අරමුණු සියල්ලම ග්‍රහණය කරගන්නේ නැතුව ඒවා පිළිබඳව නැවත හිතන්න. අරමුණක් ගන්නවා අපි. අරමුණ ගත්තම ඒ අරමුණ පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම. එතකොට තමයි තරංග මහත්තයා තේරෙන්නේ මේ අරමුණේ මම දැන් සිහිය පිහිටුවා ගත්තම තමයි මට දැනෙන්නේ මේක මම ක්‍රියාත්මක කළ යුතු එකක්ද නැති එකක්ද? මේක ක්‍රියාත්මක කළාම ලැබෙන ආදීනවය මොකද්ද? ආනිසංසය මොකද්ද? එහෙම පුද්ගලයා තමයි ක්‍රියාත්මක කළ යුතු දේවල් ක්‍රියාත්මක කරන්නේ, නොකළ යුතු ඒවා නවත්තා ගන්නෙ. දැන් ඒක නැති අය මොකද කරන්නේ? හිතට ආවද අරමුණක් සිතුවිල්ලක් කියන්න උන නම් කිව්වා. ඉම්පස්සේ කරන්නේ මොකද්ද? සමා වෙන්න ඕන මට. නැත්තම් මං එහෙම කිව්වේ නෑ කියනවා. දැන් එහෙම නෑ කියන්නත් බෑනේ, වීඩියෝ කරලා තියාගෙන ඉන්නවනේ. දැන් ඔය මැටි ඇමතිවරු සමහර අය කියන්නේ මං ඒක එහෙම කිව්වේ නෑ කියලා. ඒ කියන්නේ මොකද්ද? ඔහු ඒ වෙලාවේ සිහියෙන් නෙවෙයි හිටියේ. ඔහු වෙන දේවල් කල්පනා කර කර ඉන්නේ. ඕක හැම තැනකම වෙනවා තරංග මහත්තයා. සමහර පාසල් ගුරු භවතුන් අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වෙලා ඉඳ දන්නවා. සමහර පාසල් ගුරු භවතුන් අධ්‍යාපන විද්‍යාවේ කියනවා දරුවා වරදක් කළා නම්, වරදක් යයි කියන දෙයක් කළා නම්, දරුවා දන්නේ නැහැනේ සමහරට ඒක වරදක් කියලා. වරදක් යයි කියලා දෙයක් කළා නම්
ඒ වරදේ පමණට ඔහුට දඬුවමක් දෙන්න ඕන වරද පෙන්නලා දීලා කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහනේ. එහෙම වෙන්නේ නැහැ. සමහර ගුරුවරු එක පාටම ඇඟට කඩාපනිනවා, කඩාපැනලා ගහලා සමහර දරුවන්ගේ කන පැලිලා පොලිසි ගිහිල්ලා හිරේ විලංගු වෙලා එහෙම වෙලා තියෙනවා. ඇයි එහෙම වුනේ? ඒ ගුරුවරයා වෙන මානසිකත්වයකින් හිටියේ. සමහර විට ගෙදර ප්‍රශ්නයක් වල තියෙනවා. වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගේ පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉසෙත් නැත්නම් පවුලේ ප්‍රශ්නයක් මොකක් හරි දෙයක් ගැන කල්පනා කර කර හිටියේ. ඒක තමයි හිතේ තිබුණේ. අර සිද්ධිය දැක්ක ගමන් ක්‍රියාත්මක වුණ අර ආවේගයයි ආවේ. මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ කිසි කෙනෙක් අතින් තරංග මහත්තයා මේ භාවනාව කියන එක හරියට තේරුම් අරගෙන නිවැරදි සිහි කල්පනාවෙන් කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක පුරුදු කරන්න ඕන. නිකන් ඇති වෙන්නේ නැහැ. ඒ පුරුදු කරගත යුතු කාරණාවක්. ඒ පුරුදු කරගන්නට අවශ්‍ය කරුණු මොනවද? ඒ සඳහා කොහොමද අපි අනුගත වෙන්න ඕන? ඒ සඳහා කොහොමද අපි යම් පරිචයක් ලබා ගන්නෙ? ඒ පිළිබඳව දැනුම හොයාගන්නේ කොහොමද? ඒ පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. අවිදු අඳුර දුරු කරන්නට යාත්‍රා වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වෙනකොට වැඩසටහන් 100 200 පහු කරගෙන දිගු ගමනක් එනකොට අද දවසේ තමත් විශේෂ මාතෘකාවක් ජීවිතයට භාවනාව භාවිතා කිරීම පිළිබඳව කතා බහ කරන්නට අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩම වදාළ නෙළුවකන්දේ ඥානানন্দ අපේ හාමුදුරුවෝත් ඒ වගේම දියසින්පුර විමල අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙත් වැඩමවීමෙන් තමයි අද දවසේ අපේ වැඩසටහන දියත් වෙන්නේ. අපේ හඳුනේ දැන් මේ ප්‍රායෝගික බව කියන එක තමයි අපිට හැමතැනකදීම වටින්නේ කියන කාරණාව තමයි අපිට පසක් වෙන්නේ සහ සිහිපත් වෙන්නේ. මේ වර්තමාන තත්ත්වය ගැන උනත් අපි බැලුවොත් කතා කරොත් කොරෝනා තත්ත්වයක් එක්ක අපි මේ සියල්ලත් එක්ක මේ හැමතැනකින්ම මිදෙන්නට අපිට ප්‍රායෝගිකව කළ යුතු ක්‍රියාවන් කළොත් අපිට හුඟක් දේවල් වලින් මිදෙන්න පුළුවන්. දැන් භාවනාව කියන දෙයත් කොච්චර අහලා තිබුණත් විපස්සනා භාවනාව, සමත භාවනාව, එහෙම නැත්නම් අපි දහම් පාසලෙන් පුංචි කාලේ ඉගෙන ගන්න දේවල් මේවා වචන විදිහට අපි දැනගෙන හිටියට මේ දේවල් ප්‍රායෝගික ජීවිතයට ගත්තොත් තමයි හරි වටින්නේ. ඔබ වහන්සේ අතේ හොඳ පොතකුත් තියෙන වෙලාවේ අපිට පේනවා සංසුන් සිත කියලා පොතක් තියෙනවා. ඒකත් මේ විදේශිකයෙක් විසින් ලියපු කෘතයක පරිවර්තනයක් මම දන්න ආකාරයට. මේ බුදුදහමේ කියවෙන භාවනාව ප්‍රායෝගික තලයට ගිහිල්ලා කතා කරපු තැන් හුඟක් තියෙනවා අපිට කතා කරන්න අපේ හොඳනේ. ඒකත් එක උදාහරණයකුත් බවට පත් වේ පොතත්. ඔව් දැන් මම මේ පොත ඉදිරිපත් කරන්න කල්පනා කළේ අදටත් බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ භාවනාව මේ බෞද්ධයන්ට පමණක් සීමා වුණ එකක් කියලා. මොකද මේ බෞද්ධ භාවනා කියලා එකක් හදාගෙන තියෙනවනේ. එහෙම එකක් තියෙනව නේද? බෞද්ධ භාවනාව බෞද්ධ නොවන භාවනා. ඒක හරි ඇති. මොකද මේ පොත ලියලා තියෙන්නේ කතෝලික දැඩි මතධාරියෙක් ජෝන් වෝල්ටර්ස්. එතකොට ඔහු තායිලන්තයේ සංචාරයක යනකොට එක්තරා හෝටලයක නැවතලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඔහුගේ යාළුවෙක් වෙන හෝටලයක නැවතෙන ඉඳලා මෙයාට දුරකථනයෙන් කතා කරලා මේ පන්සලකට එන්න කියලා වාහනේ දාගෙන ගිහිල්ලා තියෙනවා. කිලෝමීටර 60ක් 70ක් විතර ඔය කියන විදිහට. යන අතරේ මේ ජෝන් වෝල්ටර්ස් දැඩි ලෙස බුදුදහම විවේචනය කරලා යාළුවට ඔගොල්ලන්ගේ ශූන්‍යතාවාදයක් තියෙන්නේ ඔය දර්ශනයක් කිව්වට ඇති දෙයක් නැහැ. නිවනක් කොහේ තියෙන එකක්ද? නිවන් කවුද නිවන් දැකපු කෙනා? ඔහොම කියලා දැන් මෙයා දැඩි ලෙස අරයා කුපිත කරවන්න කරුණු කියලා තියෙනවා. චතුරාර්ය සත්‍ය කියන එක නිර්දය ලෙස විවේචනය කරලා තියෙනවා. හැබැයි ඔහු කිසිදු ඉරියව්වක වෙනසක් පෙන්වන්න නැතුව වෙනසක් දැක්කේ නැහැ කියනවා වෝල්ටර්ස්. ඉතින් ගිහිල්ලා බැස්සට පස්සේ යාළුවා උත්තර දීලා තියෙන්නේ ඔබට සත්‍ය වැටහුණු දවසක ඔය මත ඔක්කොම ඔබෙන් ඉවත් වෙයි කියලා. එච්චරයි කියලා තියෙන්නේ. ඉන්පස්සේ තමයි ජෝන් වෝල්ටර්ස් මේ මිනිස්සයා දැන් මේ නිකන් සීගිරිය වගේනේ. ඒක ශ්‍රීපාද පර්වතය වගේනේ. ඇයි වෙනස් වුණේ නැහැ, සෙලවුනේ නැහැ, කම්පා වුණේ නැහැ, දොස් කිව්වේ නැහැ, හිත නරක කරගත්තේ නැහැ. ඒ මුකුත් මෙයා දැක්කේ නැහැ කියලා යාම කියනවා මේ පොතේ. මම එවැනි කිසිදු ඉරියව්වක වෙනසක් දැක්කේ නැහැ. ඔහුට එහෙම කම්පා නොවි ඉන්න පදනම හැදුනේ මොකක් නිසාද? බුදුදහම නිසා කියලා. ඒක නිසා තරංග මහත්තයා මේ මිනිස්යන්ගේ ජීවිත වලින් තමයි අපිට මේ සංකල්ප භාවනාව වෙන්න පුළුවන්, දානය වෙන්න පුළුවන්, සීලය
යෝනිසෝ මනසිකාරය මේවා ඔක්කොම පුද්ගලයන්ගේ චරිත තුලින් දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ එක ජන කොට්ටාසයකට පහළ වුණු ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. බුද්ධ කියන වචනේට තියෙන අර්ථ නිරුක්තිය වලම තියෙන්නේ මෙයා කියනවා. ඒකත් පැහැදිලි කරලා. ඔහු කියනවා සත්‍ය අවබෝධ කරගත්ත තැනැත්තායි බුද්ධ. නැතුව මේ අර සුද්ධෝදන රජුගේ පුතා නෙමෙයි. ශාක්‍ය වංශ කෙනෙක් නෙමෙයි. කියලා මේ ඔහු කියන්නේ ජෝන් වෝල්ටර්ස් තමයි කියන්නේ. මට ඒක කියන්න ඕනකම තියෙන්නේ. මෙයාට කලින් ඒක අපි දන්නවා. සමහරු දන්නේ නැහැ. සමහරු හිතාගෙන ඉන්නව නැහැ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ හරි අපිට පහළ වෙච්ච කෙනා. අපේ ශාස්ත්‍රවරයා. නෑ. උන්වහන්සේ ළඟ තිබුණු විශේෂතාවය තමයි ලෝකේ පළමු වරට මේ දැන් තියෙන අපි කතා කරන ලෝකයේ තුල පළමු වරට සත්‍ය තමන්ගේම නුවණින් අවබෝධ කරගත්ත තැනැත්තා. ඒ නිසානේ සම්මා සම්බුද්ධ වුණේ. ඊට පස්සේ බුදු වෙච්ච අය ඔක්කොමලා පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ කියලා නේ හඳින්නේ. එතකොට අදටත් බැයිද එහෙම වෙන්න? දැන් අපිට තියෙන අඩුව මොකද්ද? අපිට තියෙන අඩුව තමයි තරංග මහත්තයා අපි අරමුණු ගන්නවා, අරමුණු අරගෙන තීරණ වලටත් එනවා මේක සත්‍යයි මේක අසත්‍යයි කියලා. ඒ නිසානේ අපි කියන්නේ දැන් දකින්න හැමදේම සත්‍යද? නෑ. ඒ වුණාට ඉතින් අපි හිතන්නේ ඇහෙන් දැක්කා බොරු වෙන්න බෑනේ. ඒක එහෙමමනේ කියලා කියනවා. මගේ කනටනේ ඇහුනේ කියනවා. එතකොට ඒක සත්‍ය නෙවෙයි. එතකොට සත්‍ය හොයාගන්නේ කොහොමද අපි? හොයාගන්න නම් අන්න අරමුණ නැවත මෙනෙහි කරන්න ඕන. එතකොට ඒ පුජ්‍යලයාට එතකොට එයාට ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. ධර්මය කියලා කියන්නේ ලෝක සත්‍යම තමයි. ඒක ගැන අවබෝධයක් තිබුණාම තමයි එයා එක්වරම පිළිගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒක ගැන මෙනෙහි කරලා ඔහු නිවැරදි නිගමනයකට එනවා. ඒ නිසානේ අපේ ධර්මයේ තියෙන්නේ අර කාලාම සූත්‍රයේ කියපු විදිහට බුදුහාමුදුරන් වහන්සේ අපි වගේ හොම් පිළිගත් අය තමයි හිටියේ. සමහරු ප්‍රතික්ෂේප කළා. හැබැයි ඔබ නිවැරදි තැනදිම සැක කළා කිව්වා බුදුහාමුදුරන් වහන්සේ. නිවැරදි තැනදිම සැක කළා. ඒ නිසා ඒක හරියටම හරි එක්වරම පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ධර්මයත් එක්ක ගලපලා බලන්න. ඒක ධර්ම විනයත් එක්ක. අපේ අnder අවසරයි ජෝන් වෝල්ටර්ස් මහත්තයාත් දැන් ඔය කාරණා කියන්නේ තමන්ගේ මිත්‍රයා මේ විදිහට හැසිරුණේ. එහෙම නැත්නම් ඒ තරම් සංසුන් වෙලා හිටියේ. එහෙම නැත්නම් මේ දේවල් ගණන් ගත්තේ නැත්තේ බුදුරජාන් වහන්සේගේ ඉගැන්වීම තුල මේ භාවනාකම තුල ඉගැන්වීම තුලින් ඇති කරගත්ත පෞරුෂය නිසා. ඒක කියන්නේ හැබැයි ඒ වෙලාවෙ නෙමෙයි ඊට පස්සේ මෙතුමා හුඟක් පරිශන කරලා හොයා බලලා ඔව් දැන් ඔහු කියනවා මේ පොත ලියන්නේ මේ ගැඹුරු ධර්මයක් ඉගෙන ගත්ත අය සඳහා නෙවෙයි. මගේ ප්‍රායෝගික ජීවිතයේ ගොඩාක් ගැටලු ලියා ගැනීම සඳහා බුදුදහමේ උගන්වන යම් යම් ඉගැන්වීම් මට උදව් වෙච්ච නිසායි ඔබට මම කියන්නේ ඔබේ ජීවිතයේ ගැටලු निराකරණය කර ගැනීමට බුදුදහමේ ඉගැන්වීම් ප්‍රායෝගික කරගන්න කියලා. ඉතින් මේ භාවනාව ගැන කියන ආරම්භය පොඩ්ඩක් කියලා ඉන්නම්. භාවනා කිරීම ලොස් ඇන්ජලිස්, නිව්යෝක්, ලන්ඩන් සහ පැරිස් යන නගරයන්හි ඒ සඳහා කාලය මිඩංගු කළ හැකි ස්ත්‍රී පුරුෂ කණ්ඩායම් අතර අලුත් තාලයේ උමතුවක් බවට පත්වෙමින් පවතී. ජපානයේ ෂෙන් නිකායික භාවනාව ඉගෙනීමට ලක්ව ඇති ඊටාම ජනප්‍රිය භාවනා ක්‍රමයයි. මෙම ක්‍රමය අනුව ගුරුවරයා විසින් නියම කරන ලද යමක් ගැන ශිෂ්‍යයා සිහිනුවණින් සිතා බැලූ විට එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ඇය තුළ හදිසියේ පැහැදිලි දැනීමක් සහ යථාර්ථය අවබෝධ කර ගැනීමේ පුළුවන්කමක් ඇති වෙතයි කියනු ලැබේ. ආරම්භ කරන්නේ එහෙමයි භාවනාව. ඊට පස්සේ ඔහු විස්තර කරනවා බුදුදහමේ තියෙන මේ සමතහ විදර්ශනා භාවනා දෙක පිළිබඳව. අවසරයි අපේ හොඳන්නේ දැන් මේ කියපු කාරණාත් එක්ක මේ භාවනාව කියන දේ ප්‍රායෝගික තලයට ගේනකොට ඒ දැනුණු අත්දැකීම් එක්ක ඒ වගේම වහන්සේ බොහෝ පිරිසකට මේක ප්‍රායෝගිකව අත්විඳින්න අවස්ථාව ලබා දෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් විදියට අපේ වැඩසටහන බලන හිතවතුන්ටත් ඒ ටිකක් පැහැදිලි කරලා දුන්නොත් හරි වටේ. ඔබ වහන්සේට උදාහරණ බොහොමකුත් තියෙනවා දවසේදී අපිට පැහැදිලි කරලා දෙන්න. ඔව් ඇත්තටම අපේ නායක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු කරුණුත් එක්ක
මෑත කාලයේදී ලෝකයේ අලුත්ම කියවීමක් බවට මේ භාවනා කියන මාතෘකාව පත් වෙලා තියෙන විශේෂයෙන් සතිමත් භාවය කියන එක. ලෝකේ සතුටින් ඉන්න පුජ්‍යලයා ගැන මේ මෑතකදී මීට වසර 4කට විතර එහා පැත්තේදී පරීක්ෂණයක් කරන නායක හඳුනන. ලෝකේ සතුටින් ඉන්න පුජ්‍යලයා වශයෙන් හොයාගත්තේ පුරා අවුරුදු 40ක් දලයි ලාමාතුමාගේ ආශ්‍රමයක හිමාලයේ අවුරුදු 40ක් භාවනා කරපු මැතිව් රිචඩ් කියන ප්‍රංශ ජාතික බෞද්ධ භික්ෂුවක්. මේ සම්බන්ධ කරපු ගවේෂණයේදී නම් මම කියන්නේ මේ නායක හඳුරු ඉදිරිපත් කරපු කාරණාවට වර්තමානයේම තියෙන උදාහරණයක්. ඒ රූපරාමුව මේ වැඩසටහනේදී ඔබට දකින්නත් පුළුවන් වෙයි. මේ පිළිබඳව පරීක්ෂණ කරපු විද්‍යාඥයින් මේ ස්වාමින් වහන්සේගේ මොළය ආශ්‍රිතව කරපු MRI පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා උන්වහන්සේගේ ඔක්සිජන් ගමනය, ලේ ගමනය, කල්පනා ශක්තිය, ධාරණය අවුරුදු 65 දී තාමත් ප්‍රබල විදිහට රැඳිලා තියෙනවා. අනිත් එක තමයි ඊටාම ටික වේලාවකදී උන්වහන්සේ සමාධියට හිත ගෙනිච්චට පස්සේ අර උපකරණ ඔක්කොම බිඳුවට ශීරෝ වෙනවා කියලා කියන්නේ අන්න එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ හිත සමාධි වෙනකොට මේ ලෝකයේ අරමුණුත් එක්ක ඉන්නේ නැහැ. එතකොට එතන තියෙන ප්‍රබල මානසික බලය. එතකොට අන්න එතනදී මේ මොලේ නැත්තම් මේ හිත අවුල් වෙන එකක් නිකන් විසිරෙන ගතිය එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අන්නේ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණයේදී මේ ස්වාමීන් වහන්සේ එක ප්‍රකාශයක් කරලා තියෙනවා. උන්වහන්සේ අවුරුදු 40ට වාඩි වෙලා විතරක් භාවනා 50000කට වතාවකට වඩා උන්වහන්සේ තමන්ගේ ජීවිතේ පුරුදු කරලා තියෙනවා කියලා. හිතලා බලන්න එතකොට. ඒතර අපිට පේනවා බෞද්ධ දර්ශනය තුළ අපි අධ්‍යයනය කරන්නේ ඇත්තට මේ ජීවිතය කියන්නේ සරසවියක් ස්වාමීන් වහන්සේ. මේ ජීවිතය ගැන අපිත් දැන් බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරලා උපාධියක් ගත්තා. නමුත් අපි සෝතාපන්න වුණේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. අපි ඔක්කොමලා පාදි කරලා තියෙන පාදි 2-3 අපි කරලා තියෙනවා. හැබැයි ඊට වඩා මාතෘකාවක් වශයෙන් මේ ජීවිතය පිළිබඳව අත්දකින්න දෙයක් තමයි භාවනාව කියන්නේ. දැන් මේ සඳහා අපි ගත්තොත් මෙන්න මෙහෙම දෙයක්. දැන් වංගීස කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. වංගීස බ්‍රාහ්මණයාගේ දක්ෂකම තමයි මිනි ඔලු කට්ටට තට්ටු කරලා අහවල් කියන අහවල් තැන දෙවි මේ ප්‍රේතයද නිරේතද ගියාද ආදී වශයෙන් එයාට කියන්න පුළුවන් ඉපදුච්ච තැන. එයාගේ දක්ෂකම ඒක තමයි. මරණයෙන් පස්සේ කොහෙද ඉන්නේ කියලා. කියලා ඔලුවට තට්ටු ඔලු හිස් කබලට තට්ටු කරලා කියන්න පුළුවන්. ඉතින් දැන් මේ සම්බන්ධයෙන් ඊටාම ජනප්‍රිය කෙනෙක්. එක දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආසන්නයේ එක ස්ථානයක මේ වංගීස බ්‍රාහ්මණයයි කණ්ඩායම රැඳී ඉන්නවා. සුදු අතින් සැරසුණු අපේ උපාසක පිරිස භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න යනවා. ඊට පස්සේ කියනවා ඔය භගවත් ගෞතමයන්න් වහන්සේව දේශනා කරනකොට මම මැරිච්ච කට්ටියගේ මේ හිස් කබලට තට්ටු කරලා අහවල් තැනේ කියලා මම කියනවා ඒක අහන්න එන්නේ කියලා. ඊට පස්සේ කියනවා නෑ. ඊට වඩා දෙයක් අපි ශ්‍රවණය කරනවා ඔබ එන්න ඒ ධර්මය අහන්න කියලා අර සදහවතුන් යෝජනාවක් කරනවා. ඉතින් බුදුහාමුදුර ළඟට යන්න අකමැත්තක් තිබ්බත් කැමැත්තක් පහල කරගෙන වංගීස යන බුදුරජාණන් වහන්සේට කලින් දැක්කා මේ වංගීසගේ හැකියාවක් තියෙනවා. හැබැයි රහත් වෙන්න පුළුවන් හරියට මග කියලා දුන්නොත් දැන් බලන්නකෝ. ඊට පස්සේ ඔන්න හිස් කබල් 5ක් ගෙනත් දුන්නා. එතකොට මේ හිස් කබල් 5ටම තට්ටු කරලා කියනවා මොහු ඉපදුනේ പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, දෙවියන් අතර, මිනිසුන් අතර ආදී වශයෙන් කිව්වා. එක හිස් කබලක් දුන්නා මේකෙත් කියන්නේ කියලා. තට්ටු කරා එන්නේ නැහැ. ඒ රහතන් වහන්සේ නමකගේ. දැන් බලන්න ඒකෙන්ම බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? ඔහුගේ හිස් කබලටම තට්ටු කළා. දැන් බලන්න ප්‍රායෝගිකකම ඒ දක්ෂකමම හැරෙව්වා හරි පැත්තට. දැන් ඒක එක ප්‍රායෝගික තැනක්. තව තැනක් මම කියන්නම් අද අපිට නූතන සමාජයේ ගොඩාක් ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ එනවා හරියට සිත් කරදර තියෙනවා කියලා. හැම වෙලාවෙම අරයාගේ වැරදි, මෙයාගේ වැරදි, රටේ වැරදි, අරයට බයිනවා, වැස්සට බයිනවා, අවුවට බයිනවා. එහෙමනේ අපේ කණ්ඩායම බහුසරයක් ඉන්නේ. ඉතින් ඔහොම බැන බැන හරි දොම්නසින් තමයි හරියට පිළිණු වෙච්ච ආහාරයක් වගේ හිට පෑරෙන තුවාලයක් වගේ. ඉතින් දැන් මෙහෙම ඉඳලා
මේ తত্ত্বය දරා ගන්න බැරි විදිහටම අවුල් වුණාට පස්සේ ගෙදර ඉන්න බෑ කියලා කියනවා සමහරු. ගෙදර හොඳ නෑ කියලා කියනවා. ඉතින් ඔහොම ආපු එක අවස්ථාවකදී මම පොඩි අභ්‍යාසයක් දුන්නා මේ මහත්මියට. මං කිව්වේ වෙන කිසිම දෙයක් හිතන්න එපා. බුදු ගුණ විතරක් හිතන්න, අතු ගාන කොටත් හිතන්න, යන්නේන කොටත් හිතන්න, වාහනේ පදවන්නේ නැති වාඩි වෙලා යන විදිහ අවස්ථාවලත් හිතන්න. විවේක ලැබෙන හැම වෙලාවෙදිම බුදු ගුණ විතරක් හිතන්න. මාසිකට විතර පස්සේ ඇවිල්ලා කියනවා දැන් ගෙදර හොඳයි කිව්වා. මොකද ප්‍රශ්නේ තිබ්බේ කොහෙද? ප්‍රශ්නේ තිබ්බේතර ගෙදරද තරංග හිතේද? දැන් ඒක පේනවාද මිනිස්සු හදාගත්ත දේවල් ඕවා. ඒතර අද ලෝකේ හොයාගෙන තියෙනවා මේ මොලේ ක්‍රියාකාරී ස්නායු සම්බන්ධයෙන් මේ විපස්සනා භාවනා සම්බන්ධයෙන් ගත්තොත් ගොඩාක් ස්නායු පිළිබඳව වෛද්‍යවරු, ශල්‍ය වෛද්‍යවරු ගොඩාක්ම අධ්‍යයනය කරලා තියෙනවා මේ විපස්සනා භාවනාව ගැන. ඒ වීඩියෝ රාමුවත් මේ වැඩසටහන අතරතුරදී ඔබට අත්දකින්න පුළුවන් කොහොමද මේ කතාව ඇති වෙලා තියෙන්නේ කියලා. තවදුරටත් අපි මේ ප්‍රායෝගික පැත්ත පිළිබඳව මම එක උදාහරණයක් කියන්න. අපි කඳුබඩ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න කාලෙකදී එක මහත්මයෙක් ආවා. ඔහුට හරියට කේන්ති යනවා. අසීමිතයි. ඔහු සිර කඳවුරක ජේලර් මහත්තයෙක්. තුමාගේ මුළු ඇඟම දනවා. චුට්ටි වෙලාවක්වත් ඉන්න බෑ වාඩි වෙලා. ඉතින් අපි හොයාගෙන යනකොට හදන ප්‍රශ්නේ හිරකරුවන්ට අසීමිත විදිහට වද දීලා තියෙනවා. ඒක පැත්තක් ඒ. දැන් අර කරපු විදිහටම තමයි එන්නේ. දැන් පේනවාද ඒක ඉතින් හැම වෙලාවෙම දනවා කියපු ගමන් ඉන්නේ. කියන්නේ මේ ආත්මෙදීම ඒක විපාක දෙන්න පටන් අරගෙන ඉතින් ගෙදර වැඩක්වත් රාජකාරී ජීවිතේවත් මොකක්වත් හරියට කරන්න බෑ. හැබැයි ඊට පස්සේ දැන් ඕනම කෙනෙකුගේ නේ ස්වාමීන් වහන්සේ වරදක් උණයි කියලා බුදුදහම අනුව සදාකාලික වැරදිකාරයෙක් වෙන්නේ නැහනේ මේ පුතා. ඒ නිසා අපිට නිවැරදි වෙන්න තියෙන ආයති සංවරයක් කියලා භාග්‍යවතුන් වහන්සේ පනවලා තියෙනවානේ. සිත් කරදර අරගෙන ඒකම තෙරපි ඉන්න එපා කියලා නිදේශනා කළේ. එතන ඉඳලා හරි ගස්ස ගන්න පුළුවන්. ඊට පස්සේ මම වෙනම උපක්‍රමයක් භාවිතා කළා. මොහුගේ මනසේ තිබ්බ සමස්ත තොරතුරු ටික එළියට ගත්තා. ඇත්තට මේවා සාමාන්‍ය මේ ප්‍රසිද්ධ මාධ්‍යයක අපි කියන්නේ. ඒ මනසේ තිබ්බ සියල්ලම එළියට අරගෙන පොඩි මෛත්‍රී භාවනාවක් අපි දුන්නා. මේ හිසේ ඉඳලා පාදාන්තයේ දක්වා අරමුණු කරගෙන තමන්ගේ ශාරීරික අභ්‍යන්තරික බාහිර සියලුම ඉන්ද්‍රයන් අරමුණු කරගෙන වගේම තමන්ගේ වද හිංසාවට ලක් වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ ඇත්තන්ට මෛත්‍රී කරන්න. හතුරෙක් ඉන්නවනේ එයාටත් ඒ හිතම වතුරවන්න කියනවා. සතියක් විතර නේවාසිකව මේ පුහුණුව ලබනකොට ඇත්තට මේ කෙනාට ලොකු සහනයක් ආවා. දැන් බලන්න එතකොට දැන් මේ කෙනාට මේ తত্ত্বය निराවුල් කරගන්න බැරි වුණා නම් ජීවිතේම අපායක් වෙලා මරණාසන්නයේ හිත වික්ෂිප්ත වෙලා මරණින් මතු ජීවිතේ මොකද වෙන්නේ? ඒක උදාහරණයක්. ඔන්න අද ධනෙ තියෙන මිනිස්සුන්ටත් තියෙන එක ප්‍රශ්න. නේද? එහෙම එක අමුතු විදිහේ ප්‍රශ්න අපි දැකලා තියෙනවා. සමහරට වැඩිම ප්‍රශ්න තියෙනෙත් එයා ගාවෙන්න. ඔව් ඇත්තටම මහා ලොකු වාහනේ යනවා හැබැයි හිතේ සතුටක් නැහැ. එක වාහනේ යනවා කතා කරන්නේ නැහැ. එක ගෙදර ඉන්නවා මූණට මූණ බලන්නේ නැහැ. එහෙම අසනීප ගොඩකින් පෙළෙන ආතුර වෙච්ච මානසික ආතුර වෙච්ච ගිලන් වෙච්ච සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. මොකද දන්නවද? හැමදේම තියෙනවා හිත සුවපත් කරගත්ත ආධ්‍යාත්මික දියුණුවක් හැර. ඒ නිසා ඒක වෙලා තියෙන්නේ. තරංග ඔය එක උදාහරණයක් මම මේ කියන්නේ යන්නේ. ඔන්න මේ එක මෑත කාලෙකදී අපි දැක්කා ලංකාවේ ලොකු ව්‍යාපාරයේ ශේෂ්ත්‍රීණ කෙනෙක්. ඔහුට එක පාරටම අසනීපයක් එනවා ගඳ සුවඳ දැනෙන්නේ නැති එකක්. මේ කාලේ කියයි කොරෝනා කියලා. ඔව්. මේ තත්ත්වෙ එන්න කලින් වසර දෙකකට වගේ හැමැත්තේ. දැන් මේ සම්බන්ධ විවිධ වෛද්‍ය උපදේශ අනුව මොහුගේ මේ ව්‍යාධි තත්ත්වයේ සුවපත් කරගන්න උත්සාහ කළා. නමුත් ලොකු ශල්‍ය කර්මයක් කරන්න ඕනේ කියලා නිගමනය කළා. ලංකාවෙන් නේ විදේශ රටකට යන්න වෙනවා කියලා. අපේ භාවනා කරන මෙතුමා ගිහිල්ලා තියෙනවා උපදෙස් ගන්න. මෙතුමාට තේරිලා තියෙනවා අතිදාවන චිත්ත වේගයන් තියෙන්නේ. අසාමාන්‍ය චිත්ත වේගයන්. ඒ කියන්නේ දැන් ධනය වුණත් ඕනවට වඩා වැඩි වෙලා ඔවට ලෝභය පතුරවගෙන ඉන්නකොට අර විලකට අරක් ගත්ත රාක්ෂයෙක් වගේ වෙනවනේ.
එතකොට හරි මනසට ලොකු බරක් ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපයන ධනෙන් තමන් සැප විඳින්න ඕනේ. අන් අයගේ යහපතට යොදවන්න ඕනේ. ඒ වගේම සසර ගමන සුවපත් වෙන කුසල් කරන්න ඕනේ. හැබැයි මේ සියල්ල අතහැර දාලා යන්න වෙන බව නුවණින් දැනගෙනම පරිහරණය කරන්න කියලා. ඒ න්‍යාය දන්නේ නැහනේ. ඊට පස්සේ මේ මහාචාර්යතුමාට තේරුණා මොහුගේ මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඔක්සිජන් හා ලේ ගමනේ සිද්ධ වෙන්නේ අර අසාමාන්‍ය චිත්ත වේගය නිසා. ඊට පස්සේ භාවනා ක්‍රමයක් දුන්න. දැන් ඔබ මේ වැඩසටහනේදී අවස්ථා කීපයකදී මතක් කළා මේක මේ බෞද්ධයන්ට විතරක් නෙමෙයි ඇත්තටම මෙහෙම හිතන්නකෝ. දැන් අපි හැදුවානේ රන්දෙනිගල ජල විදුලි යෝජනා ක්‍රමේ. ඔය වතුර ටික එකතු කරලා එක තැනකින් වතුර ටික එන්න සලස්සලා ටර්බයින් කරකලා මහා දැවැන්ත විදුලි පද්ධතියක් මේ ජාතික විදුලි ධාරාවට එකතු කළා. ඉතින් මනස කියන්නේ මේ විසිරීලා යන එක තැනකට අරගෙන ආධ්‍යාත්මික බලයක් හදන එකක්. දැන් මේ විසිරීලානේ තියෙන්නේ. දැන් ඇඟනම් හදන්න විසිරවන්න ඕනේ. හැබැයි හිත විසිරෙන තැනට බලය බින්දෙනවා. ඒතර අපි හිත එකඟ කරගත්තට පස්සේ ප්‍රශ්න ගොඩක් නිරාකරණය කරනවා. දැන් මීතුමට අභ්‍යාසයක් දුන්න ආනාපාන සතිය. කාටත් පොදුයි. මේ ආනාපාන සති භාවනා ක්‍රමය ඊටාම සරලව පොඩ මාසයක් අභ්‍යාස කරන්න කිව්වා. මේක කරාට පස්සේ 165ක අර ඉන්ද්‍රිය දුර්වලතාවය නිරවුල් වෙලා තියෙනවා. දැන් එකකින් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ සමත භාවනාවෙන් පෙන්නපු ආනිසංස වෙනම තියෙනවා, විපස්සනාවෙන් පෙන්නපු ආනිසංස වෙනම තියෙනවා. පොදුවේ ගත්තට පස්සේ මේ දුක් විඳින ව්‍යාධියෙන් පෙළෙන හිත් සුවපත් කරගත්තට පස්සේ අද ලෝකයේ තියෙනවා 85ක් 90ක්ම කායික රෝග නිවාරණයට හොඳම මනෝ චිකිත්සාව තමයි බෞද්ධ භාවනාව කියන්නේ. ඒ හොඳම මනෝ චිකිත්සාව අද දවසේදී යාත්‍රා වැඩසටහන තුළ ඔබට දෙන්න කරනවා. ඉතින් මේ බාර ගැනීම, ඒ ප්‍රායෝගිකව ජීවිතයට එකතු කර ගැනීම අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබට කරන්න පුළුවන් දෙයක් ඔබ ගැන හිතනකොට. අපිට කරන්න පුළුවන් අපේ පැත්තෙන් හිතලා අපිට කළ හැකි දේ. ඒක නිසා මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්, මේ වටිනා අදහස් ක්‍රියාත්මක කරන්න වගකීම මෙතෙන් පටන් ඔබට බාරයි. අපි විරාමයකට යන්නත් ඕනේ. ඊට පෙර ආතුව අපේ හඳුන්නේ මම ඔබ වහන්සේට ආරාධනා කරන්නේ මේ විසිරිච්ච සිතුවිලි එකතු කරගෙන ජීවිතය යහපත් තැනකට ගේන්න භාවනාවේ තියෙන ප්‍රායෝගික වටිනාකම් බොහොමයක් අපි කතා කරපු වෙලාවක මේ වෙලාවෙත් සමහරවිට මේ වැඩසටහනටත් හිත හරියට කරගෙන සවන් දෙන්න නරඹන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. අර කතා කරා අපේ හඳුරු පැහැදිලි කරලා දුන්නා වගේ විවිධ ප්‍රශ්නකාරී තත්ත්වයන් එක්ක මිනිස්සු ඉන්නව වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ ප්‍රශ්නේ අපේ හඳුරු මේවා විසඳගෙන එහෙම නැත්නම් ඒ දේවල් පැත්තකින් තියාගෙන ඒකටත් විසඳුමක් හොයාගන්න භාවනාව හරියට උපයෝග කරගන්න පුළුවන් කියන කාරණා දැන් අපිට පැහැදිලි වෙමින් යන වෙලාව. තව ටිකක් ප්‍රායෝගික දේවල් කීපයකට එක්ක ඔබ වහන්සේගේ අත්දැකීම් ඇති බොහොමයක්. මොකද කඩුගන්නා උදුලිවත්ත විහාරස්ථාන ඒ වගේම දෙකටන ඔබ වහන්සේ දැන් වැඩ ඉන්න ස්ථාන මේ දේවලුත් එක්ක ඒත් එක්කම ඔබට ඔබ වහන්සේට අධ්‍යාපන ශ්‍රේෂ්ඨයත් එක්ක ගුරුවරුන් එක්ක කටයුතු කරනකොට ලැබිච්ච අත්දැකීම් බොහොමයක් ඇති. මේ අත්දැකීමක් තියක් බෙදා හදාගත්තොත් මේ නරඹන කෙනෙකුටත් ඒ තමන්ගේ අත්දැකීම බවට පත් කරගෙන ජීවිතය යම් වෙනසක් ඇති කරගන්න හැකියාවක් ලැබෙයි අපේ හඳුනන. ඔව් දැන් මෙහෙම දෙයක් තියෙනවා අපේ සිතේ මේක මේ ධාරිතාවය මෙච්චරයි කියලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයිනේ. අපේ ජීවිත ගත්තාම මුල ඉඳලම කොච්චර දේවල් අපේ මතකයේ තැම්පත් කරගෙන ඉන්නවද? ඒ වගේම වර්තමානයේ අපේ ඉන්ද්‍රයන් හරහා එන අරමුණුත් එක්ක ඇති වෙන යම් සිතුවිලි වලින් කොටසක් හරි අපි තැම්පත් කරගෙන ඉන්නවා. ඊළඟට අනාගතයට සැලසුනුත් හදනවානේ අපි හිත. එතකොට මේවා ඔක්කොම එකට තැම්පත් කරගෙන ඉන්නවානේ අපි. යම් කිසි මේ සිදුවීමක් වුණාම තරංග මහත්තයා කරන්නේ අපි ලබාගෙන එකතු කරගෙන තියෙන සිතුවිලි වලින් ඔන්න එකින් එක අපි මතු කරගන්නවා. හිතනවා ඒ ගැන. මේක මෙහෙම වෙන්න ඇත්තේ මේක නිසායි කියලා දැන් අපි හිතන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ සිතන සිතුවිලි වලින් පස්සේ අපි නිගමන වලට එනවා. ඊන් පස්සේ තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ.
එතකොට මෙතෙන්දි තමයි අපිට උවමනා කරන්නේ අර නිවැරදි සිහිය පිහිටුවා ගැනීම කියන එක. ඒකට කියන්නේ සති සම්පජාඤ්ඤය. සති කියලා කියන සම්පජාඤ්ඤය නුවණ. නුවණ. ඒ කියන්නේ නුවණත් එක්ක නිවැරදි සිහිය පිහිටීම. කාරණා තුනක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ. ආතාපි සම්පජානෝ සතිමත්. ඒ කාරණා තුනම එකට යන්නේ. දැන් වර්තමානයේ කුසල අරමුණක හිත පවත්වනකොට අර කෙලස් තවන වීරිය කියලා අපි කියන එක සුවිශේෂී වීරියක්. එතකොට මේ මොහොතේ දැන් අපි කුසල අරමුණක හිත තියෙනවා නම් වෙන බාහිර අතීත හෝ අනාගත හෝ අරමුණක් ආවත් ඒ පිළිබඳව නොගැටි නොඇලී. අන්න එතනයි වැදගත් තියෙන්නේ. නොගැටි නොඇලී ප්‍රතික්ෂේප කරන්නේ. ඒ අරමුණ පිළිබඳව හැම වෙලාවෙම විසිරෙන්නේ නැති වෙන්න නම් වර්තමානයේ සතිය තියෙන්න ඕනේ. ඒ අරමුණ. ඊට පස්සේ නුවණ ඒකට නුවණත් යොමු කරගෙන කුසලාරම්මණයේ පිළිබඳව ආයේ මනස ඒකට උදාහරණයක් තියෙනවා. හරියට මකුළුවා දැල බඳිනවා කැඩෙන්න බඳිනවා. ඒ වගේ ආයේ හිත විසිරෙනවා ආයේ අරමුණට ගන්නවා. ඒ විදිහට තමයි අපිට මේක ගන්න පුළුවන්. එහෙමයි. එතකොට දැන් ඔය විදිහට මේක ගොනු කරලා ඒකට කියන්නේ විමර්ශන බුද්ධිය. විමර්ශන බුද්ධිය. ඔව් එහෙමයි. ඒ කියන්නේ විමසා බලන්න ඕන. විමසා බලන්න ඕනන්නේ මේ තමන් දැනගෙන තියෙන ප්‍රමාණය තුල නෙවෙයි. ඒකට ධර්මයේ ආభాසයේ තියෙන්න ඕන. ඒ අනුව හිතනකොට තමයි එයාට නිවැරදි නිගමනයකට එන්න පුළුවන්කම තියෙන්නේ. එයා තමයි නිවැරදි දේ දැක්ක කෙනා බවට පත් වෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ඕව මොනවත් කල්පනා කරන්නේ නැහැනේ. දැන් මේ සාකච්ඡාව වුණත් අහගෙන පොඩ්ඩක් අහගෙන ඉන්න ගමන් තේ ටිකක් බොන්න ඕනේ. දැන් මහ රෑ වුණා. නිදිමතත් වෙනවා කියලා ඔහොමනේ. එතකොට දැන් අපි අපේ ස්වභාවය ඒක, සිතේ ස්වභාවය ඒක. තරංග මහත්තයා මේ අභිධර්මයේ කියන්නේ ආරම්මන විජානන ලක්කණං චිත්තං කියලා. අරමුණු හඳුනා ගැනීමේ ස්වභාවයයි සිත. එතකොට එන හැම අරමුණක්ම හිත හරහා යන්න ඉපෙයි. ඒක තියාගන්නවද, ටික වෙලාවක් තියාගන්නවද, නැවත ඒක ගැන හිතනවද, ඒව පස්සේ තීරණය වෙන්නේ. නමුත් මේ ඉන්ද්‍රයන් 5ක් 6ක් හරහා නිතර එන අරමුණු මොන තරම් සංඛ්‍යාවක් හිතට එනවද? එතකොට ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට හුරුුනේ නැත්තම් එතෙන්දී එකක් මතක් කරන්න ඕනේ. අර අපේ විමලාම්දුරෝ කිව්වනේ මේ කර්මස්ථාන ලබා දෙන ගුරුවරයා පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ ආවට ගියාට කර්මස්ථාන ලබා දුන්නොත් හෝ ලබා ගත්තොත් එහෙම ඊට පස්සේ අවුලෙන් අවුලටපත් වෙනවා. අපෙත් හිටියා එහෙම පොඩි ආමුදුරනමක් භාවනා කරන්න කියලා ගිහිල්ලා මාස 6ක් විතර භාවනා කරලා අන්තිමේට ලෝක පිස්සෙක් වුණා. හැබැයි එන්නේ එතනදී ස්වාමීන් වහන්සේ හරි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. එතනදී ඇත්තටම භාවනාවෙන් නෙමෙයි ඔය ප්‍රශ්නේ එන්නේ. වැරදි ගුරු උපදේශයන් නිසා නොමග යන අවස්ථාත් තියෙනවා. ඒක නැතුවම නෙමෙයි. අනිත් කාරණාව තමයි සමහරු ඉන්නවා භාවනා කරන්න ගියාට පස්සේ සමහරට නිදන්ගත මානෝවියාදීන් සමහර කටියට මතුවෙන අවස්ථා තියෙනවා. පූර්වගත අකුසලයන් පැත්තත් එන්න පුළුවන්. ඊ ඇවිල්ලා මේම දෙයක්ත් තියෙනවා නේද? දැන් සමහරව ওই පොත්පත් ඒවම කියවලා අර කර්මාචාර්යවරයා දෙන උපදේශය ගැන අවධානයක් නැහැ. එයා පටන් ගන්නවා. අන්න ඒක තමයි ඊළඟට මම කියන්නේ කී ස්වාමීන් වහන්සේ අනිත් එක තමයි හිතලුවක් කරනවා හරි දඩබ්බර විදියට. ඒ කියන්නේ ඇත්තට මේකට කියන්නේ තම්බ කියලා ගතියක්. ඒ කියන්නේ කාය දරත චිත්ත දරත. කය දරදඬු කරගෙන හිත දරදඬු කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගුරුවරයා කියලා දෙන දේ නෙමෙයි Tamanට ඕන දේ කරන්න ගිහලා මේ භාවනාවට තව නම්බුවක් වෙලා තියෙනවා. තව දෙයක් තියෙනවා. තව සුදුසු නැති පිරිසකුත් මේ ශේෂ්ත්‍රේ ඉන්න කියලා අපි පිළිගන්නවා. අනිත් කාරණාව තමයි තරංග පුතේ මේ ශේෂ්ත්‍රය ශාස්ත්‍රීය කරන්න ඕනෙත් නැහැ, වාණිජ කරන්න ඕනෙත් නැහැ. ධර්ම විනයට අනුව ප්‍රායෝගිකවත් ඇතුවත් මේ දැන් මේ ජීවිතය ප්‍රතිඵල අත්දකින්න පුළුවන්. සමහර තැන්වල ඉතින් අර සහතික දීගෙන නේද? ඒවා අපි ඉස්සරහට කතා කරමු. විවිධ කාරණාත් එක්ක භාවනාව කොහොමද වාණිජකරණය බවට පත් වෙලා තියෙන කියන අත්දැකීමුත් අපිට සමාජයේ තියෙනවා. අපි මේ කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. ඔබට මට මනස මෙහෙවගෙන භාවනාව සතිය තුලින් කොහොමද ජීවිතේ ජයග්‍රහණය කරන්නේ කියන. ජට යහපත ගෙනෙන්නට වටිනාම ගුවන් කාලයක් සියත මාධ්‍යජාලයෙන් වෙන් කරනවා අපේ ගරු සභාපතිතුමා ප්‍රශාන්ත කරප්පෙරමැතිතුමා. ඒත් එක්කම සමස්ත අධ්‍යක්ෂක මණ්ඩලය මේ මොහොතේ අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා.
ඒ විතරක් නෙමෙයි අද දවසේදී මේ මාතෘකාව ගැන අපි කතා බහ කරමු කියන කාරණාවත් අපිට සිහිපත් කරමින් මේ වැඩසටහන සමාජයට මුදා හරින්නට එහි නිර්මාතෘවරයා බවට පත් වෙන්නේ ප්‍රියන්ත කාර්යප්‍රමුඛ ගරු උපදේශකතුමන්, ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන්. එතුමාගේ මඟ පෙන්වීමත් එක්ක තමයි මෙවැනි හරවත් වූ වැදගත් වූ වැඩසටහන් ඔබට අත්විඳින්නට ඒ පිළිබඳව ශ්‍රවණය කරන්නට මෙය නරඹන්නට ඉඩකඩක් ලැබෙන්නේ. මේ පිළිබඳවත් අපි කෘතවේදී වූ මිනිසුන් විදිහට සිහිපත් කළ යුතුම කාරණා බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසාම මේ වෙනකොට මොන බාධාව ආවත් කඩ නොකරමින් යාත්‍රා ඔබ වෙත ගෙනින්න ඕන කියන කාරණාව හිතේ තියාගෙන සමස්ත කාර්ය මණ්ඩලම මේ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා කියන එකත් අපි මතක් කරනවා. සජීව බාලසූරිය අපේ නිෂ්පාදකතුමා හැමදාමත් මේ වැඩසටහන ඔබට වටින විදිහට ගෙනෙන්න අපේ ගෞරවනීය මහා සංඝරත්නයට ආරාධනා කරමින් විද්වත්තුන්ට ආරාධනා කරමින් මේ වැඩසටහන හැමදාමත් පෝෂණය කරන්නට ලොකු දායකත්වයක් ලබා දෙනවා කියන එකත් අපි සිහිපත් කරනවා. ඒ සියල්ලත් එක්ක අද දවසේ තේමාව බවට පත් වෙලා තියෙන ජීවිතයට භාවනාව ගැන කතා කරනකොට අපේ හඳුරන්නේ මම තවත් කැමතියි. දැන් අපි මේ පිළිබඳව කතා කරා. නමුත් තවදුරටත් මොකද මා ඇතුළු මේ වැඩසටහන නරඹන හැම දිනාටම වටිනවා අපේ හඳුරන්නේ. මොකද මමත් මේ වැඩසටහන තුල මෙහෙවීම කටයුතු කළත් හැම මොහොතකම බලන්නේ ප්‍රේක්ෂකෙක් විදිහට මේ වැඩසටහනෙන් ගන්න තියෙන ප්‍රයෝජනය කොහොමද අපි ජීවිතේට ලං කරගන්නේ කියන කාරණාව. ඒක හින්දාම මේ කාර්යබහුල වෙලා ඉන්න සමාජයක් තියෙන්නේ. ඒ අතරතුර ඒ සමාජය තුළම රැඳෙමින් අපි කොහොමද අපේ හඳුන්නේ ඔය කියන නිදහස් මනස ඇති කරගන්නට, සතිය ඇති කරගන්නට, එහෙම නැත්නම් භාවනාව ජීවිතේට ප්‍රායෝගිකව ගන්නට තව මොනවද අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ අපේ හඳුන්නේ. ඒ ටික පැහැදිලි කරත් හරි වටියි. තරමත් මේ කාර්යබහුල කියන එක මන් දන්නේ මේ අපි හදාගත්ත එක. මට නම් කාර්යබහුල නෑ. මං කාටවත් කාර්යබහුලයි කියලා කියලත් නෑ. ඒ මොකද ඒකත් අපේ මේ මනෝමය සංකල්පයක් විතරයි. හරි වැඩනේ. වැඩ ගොඩ ගහිලානේ. අනික කරන්න වෙලාවක් නැහැ නේ. දැන් මේවා කවුද මේ හදාගෙන තියෙන්නේ? අපිම තමයි. හිත තමයි නේ. හිත. ඒකට තමයි මේක අවශ්‍ය වෙන්නේ ඇත්තටම. භාවනාව කියන එක. මේ අර අපි ආරම්භයේදී කිව්වා වගේ කැලේකට ගිහිල්ලා හෝ නැත්නම් ජනශූන්‍ය තැනකට ගිහිල්ලා වාඩි වෙලා කල්පනා කරන්නේ නෙවෙයි. අඩුම තරමේ දැන් අපි මේ විමල හාමුදුරුවෝ පැහැදිලි කරපු මේ සතිය කියන එක ගන්නකො. දැන් අපිට තියෙන තරංග මහත්තයා ප්‍රධාන කරුණු 4ක් පිළිබඳව බුදුහාමුදුරන් වහන්සේ උගන්වලා ප්‍රත්‍යවේක්ෂාව කියලා. ඒ කියන්නේ චීවර, පින්නපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. මේවායිදී මූලික අවශ්‍යතාවනේ. ඒවා සපුරා ගැනීමේදී ප්‍රත්‍යවේක්ෂණය කරන්නයි කියලා. ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව ඒවා පරිහරණය කරන්න කියලා. දැන් ඕක හාමුදුරුවන්ට දේශනා කළා විතරක් නෙවෙයි. ඕක ගිහි ඔබටත් එහෙමම තමයි. මේ නරඹන ඔක්කොටම එහෙමයි. මොකද ප්‍රත්‍යවේක්ෂණය කියලා කියන්නේ දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ආහාර ගන්න වෙලාවේ ආහාර භාජනයට ආහාර වළඳන වාජනයට ආහාර බෙදා ගන්නකොට හෝ පිළිගන්නනකොට තමන් හිතන්න කියනවා මේ ආහාර මං ගන්නෙ මොනවටද? මං බලාපොරොත්තු වෙන දේ මොකද්ද? එතකොට තමයි එයා තීරණය කරන්නේ ප්‍රමාණය, ගත යුතු දේවල්, නොගත යුතු දේවල්. මේවා ඔක්කොම තීරණය වෙන්නේ ඒ මත. එතකොට බලන්නකො මුලින්ම කරන්න ඕන දේ මොකද්ද? දැන් මම වාඩි වුණේ ආහාර ගන්න. දැන් ආහාර පිළිගන්නනොත් බොහෝ වෙලාවට අපිට දායකයෝනේ පිළිගන්නන්නේ. ඒ නිසා එහෙම කියලා තියෙන්නේ. දැන් ඔබ නම් ඔබ බෙදා ගන්නකොට හිතන්න ඕනේ මොකටද මං කන්නේ? එතකොට ඒක හිතන්න පුළුවන් කෙනාට තමයි අවශ්‍ය දේ මොනවද? ප්‍රමාණය කොච්චරද? ගත යුතු දේවල් මොනවද? ඔක්කොම තීරණය කරන්නේ. ඊට පස්සේ ආහාර අනුභව කරනකොටත් මම දැන් මේ කාර්යයේ නිරත වෙලා ඉන්නේ කියලා ආහාර අනුභව කරන්න ඕන. දැන් නූතන මේ වෛද්‍යවරු කියනවා තරංග මහත්තයා රූපවාහිනිය දිහා බලාගෙන කෑම කන්න එපා. කතා කර කර කෑම කන්න එපා. වෙන දේවල් හිත කෑම කන්න එපා. හරියට දිරවන්නේ. ලෙඩ රෝග වැඩි වෙනවා කියනවා. එතකොට දැන් ඒක නෙවෙයිද බුදුදහමේ අර බුදුහාමුදුරන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. සතිමත් භාවය. අන්න ඒකයි. ඒ නිසා හැම එකකදීම හැම ක්‍රියාකාරකමදීම විශේෂයෙන් හැම කියලා කිව්වම හිතා ඉතින් හොරකම් කරනකොටත් අපි සතිමත් භාවයෙන් හොරකම් කරනවා. එහෙම වුණා එකක්. පහුගිය කාලෙක ධර්මදේශනාවක් එක්තරා මාධ්‍යයකින් ප්‍රචාරය වුණාම
අපි ඉතින් ඔක්කොමලා ධර්මදේශකයෝ තමයි. හැබැයි ඉතින් ධර්මදේශනාව ප්‍රචාරය වුණාම ඒ ස්වාමීන් වහන්සේ අතින් කියවුණා මේ චිත්ත ඒකාග්‍රතාව සමාධිය. සිත එකඟ කර ගැනීම තමයි සමාධිය. ඒ නිසා දරුවෙක් ගණිතය ගැටලුවක් පිළිබඳව හිත ඉන්නවා නම් ඒකත් සමාධිගත වීමක් උහුම කියලා. හැබැයි ඊට පස්සේ මම මේ ස්වාමීන් වහන්සේට කතා කරා දුරකථනයේ. කතා කරලා කිව්වා කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධිය වෙනවා. ඔව් චිත්ත ඒකාග්‍රතාව කියලා තරංග මාත්‍ය ඒකයි මම කිව්වේ දැන් හොරකම් කරන්න හිතන කෙනෙකුටත් එහෙම නැහැ. ඉතින් ඒක සමාධියක් නේ. ඔව් මිච්ඡා පැත්තනේ. මෙන්න මේ වගේ වැරදි විදිහට යොදා ගන්න අවස්ථා තියෙනවා. මතක තියාගන්න කුසල සහගත සිතුවිල්ලක ඒකාග්‍රතාවය තමයි සිත සමාධිගත කරගන්නවා කියලා දහමේ පෙන්නලා දෙන්නේ. එතකොට ඔබ යම් කිසි කටයුත්තක් කරනවා නම් යහපත් දේවල් අවශ්‍ය දේවල් ඒ කරන හැම කටයුත්තකදීම එහි සිත පිහිටුවාගෙන කටයුතු කිරීම තුළින් තමයි හොඳට ඒ කටයුත්ත කරගන්න පුළුවන් වෙන්නේ, निराවුල්ව කරගන්න පුළුවන් වෙන්නේ, පාඩු නොලබන විදිහට කරගන්න පුළුවන් වෙන්නේ, ඒ වගේම සතුටෙන් ඒක කරගන්න පුළුවන් වෙන්නේ සහ කලාට පස්සේ සතුට වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සතුට ඔබට ළඟා කරගන්න නම් ඒ කියපු දේවල් ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට එකතු කරගන්න. මේක මහා ලොකු කාරණාවක් නෙවෙයි කියන එකත් ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. ඒ පැහැදිලි කිරීම අපේ ගෞරවනීය මහා සංඝරත්නය ඉතාමත් මැනවින් අපිට අද දවසේදී පැහැදිලි කරලා දෙනවා. ඒක නිසාම මේ දේවල් ඔබේ ජීවිතයට දැන් ලං කරගන්න හොඳම වෙලාව. අපේ හඳුනේ දැන් මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ දුණු කාරණාත් එක්ක මම දැන් ටිකක් වෙනස් තැනකට එන්න සූදානම් වෙනවා. මොකද ඔබ වහන්සේගේ ප්‍රායෝගික භාවනා මධ්‍යස්ථානය පිළිබඳව අපි කතා බහ කරත් එමු. මමත් එතනට ආපු නිසාම එතෙන්ට එනකොටම අපේ හිත ටිකක් වෙනස් විදිහකට තැම්පත් වෙනවා. ඒ වටපිටාව, පරිසරය, ගහකොළ, සමහර විට ගෘහ නිර්මාණ ශිල්ප මේ හැම දෙයක් එක්කම හිත ටිකක් වෙනස් තැනකට එනවා. ටිකක් සමාධිගත වෙනවා, නැත්තම් තැම්පත් වෙනවා කියලා මට දැනුණා. අපේ හිතවතුන්ටත් මේ රූපරාමු හැමත් දකිනකොට ඒ බව හොඳට වැටහෙයි කියලා මම විශ්වාස කරනවා. කෙනෙක්ගේ භාවනා කරනකොට එහෙම නැත්නම් මේ කියන සිත සතිමත් බවට පත් කරගන්නකොට ඒ වටපිටාවේ තියෙන වටිනාකම කොහොමද කියන එකත් අපි ටිකක් ප්‍රායෝගිකව කතා කරොත් වටිනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පිළිබඳ ඉතාම සුවිශේෂී අවධානයක් යොමු කරලා තියෙනවා. පරිසරයේ දායකත්වයේ 150ක්ම තියෙනවා භාවනාවේදී නේ ස්වාමීන් වහන්සේ. ඒ සඳහා වෙනමම ආධ්‍යාත්මික පරිසරයක් වෙන්නලා තියෙනවා. ඔබගේ ගෙදර ආරණ්‍යයක් කරගන්න පුළුවන් ඉන්න පිරිසගේ ආකල්ප හදාගත්තොත්. ඕනම කලබලකාරී පරිසරයක එක අරමුණකටම සියලු දෙනා කැප වෙනවා නම් එතන හදාගන්න පුළුවන් නිශ්ශබ්දතාකාරී පරිසරයක්. එතකොට අනිත් එක තමයි අපි මනස නිරවුල් කරගෙන චිත්තේක කුසල සිතේ ඒකාග්‍රතාවයකට පියවරෙන් පියවර යොමු වෙනකොට තරංග පුතා මෙතන තියෙනවා ඊට සුවිශේෂී කාරණාවක්.
මේ පරිසරය තුල තියෙන්න ඕනේ නිස්සද්දතාවයේ තියලා තියෙන්න ඕනේ, හුදකලාභාවයේ තියෙන්න ඕනේ. අනිත් කාරණාව තමයි කාය චිත්ත විවේකයේ තියෙන්න ඕනේ. සතිමත් භාවය පවත්වන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. මුද්දට නුවණ යොදවලා නිවැරදිව මේ මනස ඒ අරමුණට යොමු කර ගැනීමේ හැකියාව ඒ පරිසරය. ඒ කියන්නේ සප්පාය පරිසරය කියලා අපි කියන්නේ ඒක. ගෝචර පරිසරය කියලා කියනවා. අරණ්‍යක ශුන්‍යාගාරයක භාවනා මධ්‍යස්ථානයක ඒ පරිසරයේ ගොඩාක් ඇත්තටම වන ලැබක වගේ තියෙන ස්ථානයක ඒක සුවිශේෂී භාවයක් අපි දැක්කා. දැන් ඔබ අපේ බවුන්සිට මානසික සුවසෙවන ගැන ඊටාම මම හිතන්නේ පළවෙනි වතාවට අපේ ආයතනයේ පිහිටවල ඊටා සුවිශේෂී වැඩසටහනක් කළා. ඉතින් සියත ටීවී ආයතනයටත් ඔබතුමාටත් සුවිශේෂී පුණ්‍යානුමෝදනාවක් අපි කරනවා. මොකද මේ වැඩසටහනින් ගොඩාක් දෙනෙක් මේ ස්වභාවික පරිසරය හා නිර්මිත පරිසරය ගැන ලොකු අවදිමත් භාවයක් කතා බහට ලක් වෙලා තියෙන එක ඉතා හොඳ ප්‍රවණතාවයක්. ඇත්තටම ඒ පරිසරය තුල අපිට කලබලකාරී නැති වෙන්න ඕනේ. දැන් ගහකොළ දැන් ගහෙන්නේ අපිට ඔක්සිජන් ටික දෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවධිය ගත්තා. බුද්ධත්වයේ සඳහා තෝරාගත් ස්ථානය නේද නායක හාමුදුරුවනේ. අර ඒ බෝධිවල ප්‍රත්‍රයෙන් අර හීන් නාරටිය වගේකින් තමයි ලොකු තරංගයක් නිකුත් වෙනවා කියලා වර්තමානයේ හොයාගත්තා. බෝධින් වහන්සේගේ නිකුත් වෙන ඇසතු නාබෝ මේ වෘක්ෂ වලින් නිකුත් වෙන තරංගයක් මේ පිළිකාකාරක පව අනසන්න පුළුවන් කියලා හොයාගත්තා ඈතකදී. ඒතර ඒ විශ්වීය ඉගැන්වීමක් ඒක. එතකොට බුද්ධත්වයට යන්න මේ පරිසරය කොච්චර වැදගත්ද කියන එක අපිට එතනින් පේනවා. ඒ කියන්නේ දැන් සිත එකඟ කරවා ගැනීමට හැමෝටම තරංගමත් එකම පරිසරය බලපාන්නේ නැහනේ. ඒ නිසානේ විවිධ පරිසර බුදුහාමුදුරන් වහන්සේ ඒක බුද්ධඥාණයෙන් අවබෝධ කරගෙන කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි කරන්නේ භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා හැමෝම මේ ඒකට භාවනාවේ යෙදෙන එකනේ. දැන් චුල්ලපන්තක හාමුදුරන්ගේ කතාව ගන්නකො බලන්න. දැන් බුදුහාමුදුරන් වහන්සේ කියලා මොකද අරණ්‍යයකට යන්න කිව්වෙත් නැහැ. මොකක්වත් නැහැ. අර රෙදි කැලලක් දිනවා රජෝහරණ ගියා. ඒ කියන්නේ දැන් එයාගේ සිත එකඟ කරවාගෙන එයාට යථාබෝධය ලබන්න පුළුවන් ක්‍රමවේදය බුදුහාමුදුරන් වහන්සේ දැනගෙන හිටියා. ඒ නිසා තමයි ඒකට යෙදුවේ. ඒ වගේම තමයි ධර්මයේ පුරුදු කරලා තියෙන ඒ ධර්ම අධ්‍යක්ීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දැක්කා. දැන් බලන්න ස්වර්ණකාර ස්වාමීන් වහන්සේ උන්වහන්සේට සරියුත් මහ රහතන් වහන්සේ කොච්චර කමටහන් දුන්නත් හිත වැඩුන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර රත්තරණින් කරපු මලක් පේන සලස්සලා ඒකේ අනිත්‍ය ස්වභාවය පෙන්නුවා. දැන් අපිට ඒකෙන් පේනවා ඊටාම සුවිශේෂී තැනක් ස්වාමීන් වහන්සේ මතක් කළේ. ඒ වගේම තමයි දැන් අපි මේ භාවනාවට පරිසරයේ වගේම ඉරියව් පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒකෙදි විශේෂයෙන් පිරිමි පාර්ශ්වයට තියෙන පරියංකයේ වීරාසනේ පద్මාසනේ කියලා ඉරියව් කීපයක්. ඒවා ඔබට මේ රූප රාම වලින් දකින්න පුළුවන්. අනිත් එක තමයි කාන්තාවන්ට තියෙනවා බද්ද අර්ධ පරියංකය කියලා. පුටුවක වාඩි වෙන්න පුළුවන්. හැබැයි කොයියම්ම වෙලාවකවත් හිස ඇදට තියාගෙන කොන්ද හිස නවාගෙන වැරදි ඉරියව්වකින් ඉන්නම හොඳ නැහැ. මොකද ඔක්සිජන් මොළයට ගමන් කරන එක හරියට උන්නේ නැත්තම් හරි ඉක්මනට නිදිමත එනවා. ගොඩාක් ස්වාමීන් වහන්සේ අද භාවනා කරනවා කියලා කල්පනා ලෝකවල අතරමං වෙන එකයි තීන මිද්දයට අහු වෙන එකයි තමයි ගොඩක් යෝගාවචරින්ට තියෙන්නේ. ඒක කඩන්න ඕනේ. ඒක කඩන්න ක්‍රම ගොඩාක් තියෙනවා බුදුදහමේ. ගොඩාක් ඒ කියන්නේ දැන් මේ ඉඳගෙන ඉන්න ක්‍රමේ වැරදි. භාවනාවට නම් මෙහෙම උජුං කායන්නේ. උජුං කායම් පරිදාය පරිමුඛ. එහෙම තියෙන්න ඕන. දැන් සාමාන්‍ය අපිට පුරුදු වෙලා තියෙන තරංගමත් ඉඳගත්තා ඕම. වුණා එහෙමනේ නේ. අවසරයි. ඊට පස්සේ ඉරියව්වත් එක්ක ඊට පස්සේ අපට තියෙනවා භාවනාවේ ආරම්භයේදී අපි පූර්ව කෘත්‍යයක් කරා. මේ මෑතකදී මම දැක්කා හරියට ගරහලා ඒ දෙයට කියලා තිබ්බා. ඒවා හොඳම නැති පූර්වාදර්ශ. ඒවට අහු වෙන්නත් එපා අපේ අහිංසක අපේ ශ්‍රාවකයෝ. ඒ එක කතාවක්. ඊට පස්සේ අනිත් කාරණාව තමයි තෙරුවන්ට ජීවිතේ පූජා කරලා මේ පෞසිද්ධ වෙනවද? ඒක ආර්යහා අනාර්ය උපවාදී මිදෙන්න තියෙන හොඳම දෙයක්. මම ඕන තරම් අත්දැකීම් දන්නවා. අපේ විශ්වවිද්‍යාල කාලේ ඔය කණ්ඩායමක් භාවනා කරන්න ආවා. එක දුවෙක් හිටියා. ඒ දුවට භාවනා පිහිටිුවේ නෑ. මෙයා හාමුදුරුවන්ටයි ධර්මයටයි ගරහපු කෙනෙක්.
අනිත් ළමයි භාවනාවෙන් දවස් 7 යනකොට පැය පරියන්කෙන් ඉඳලා හොඳට සතිමත් හිත එකඟ කරගන්නකොට අර දුවට එහෙම බෑ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම වෙනම කතා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට එක්ක ගිහිල්ලා කරුණු පහදලා දීලා තෙරුවන් කමා කරගෙන ඊට පස්සේ කමා කෙරුවට පස්සේ තමයි භාවනාව පිහිටෙව්වේ. ස්වාමීන් වහන්සේ ඕන තරම් අත්දැකීම් තියෙනවා අපිට. ඒ නිසා එහෙම අර අවිචාරමත්ම අදූරදර්ශීව කාරණා ඉදිරිපත් කිරීම සමස්ත සමාජය නොම ගියවනවා. අනිත් එක තමයි සමහරු භාවනා ක්‍රම වලට දොස් කියනවා. ජනප්‍රිය දේශකයන් ස්වාමීන් වහන්සේලාත් කරන ගිහියොත් කරනවා. මේකත් හොඳ නැති වැඩක්. ඕක අනුමෝදන් වෙන්නත් එපා. ශ්‍රාවක තමන්ගේ මග තමයි ඇහිරෙන්නේ. දන්නේම නැතුව. මේ මෑතකදී මම එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙකුට මම කතා කරා. මම කෙලින්ම කතා කරනවා ස්වාමීන් වහන්සේ. කතා කළා මම ඔබ වහන්සේ දැක්ක දහමක් තියෙනවා නම් තැන් අල්ලගෙන, පුජ්‍යලිය අල්ලගෙන, ක්‍රම අල්ලගෙන ගරහන්න පුරුදු වෙන්න එපා. Taman දැක්ක දහම ඉස්මතු කරන්න පුරුදු වෙන්න. ඔබ එතකොට ඇයි? දැන් අපි කියන්නේ උදරේ පිම්බීම හැකිලිම කියලා විපස්සනා ක්‍රමයක් තියෙනවා. ඒක ආනායනික භාවනාවක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි සතිපට්ඨාන සූත්‍රයේ කායන පස්සනාවේ සම්බන්ධ වෙන තැනක් තියෙනවා. උන්නමන ඕනමන කියලා තියෙනවා. වෙනම තියෙනවා කමඨහන නිර්දේශ වෙන තැන. ඒක වගකීමෙන් අපි කියන්නේ. ඊට පස්සේ නාසාග්‍රේ ගත්තාම මුළු මානව වර්ගයාටම මේක පොදුයිනේ. දැන් Hindu ක්‍රමයේදී ප්‍රාණයාම ගන්නනේ ආත්මීය සංකල්පයක් එක්ක. හැබැයි තථාගත ධර්මයේ ආනාපාන වෙන කාය සංස්කාරයක් වශයෙන් අන්න එතනයි වෙනස් තියෙන්නේ. නිසා ඒක ඕනම කෙනෙකුට පුරුදු කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ භාවනාවකින් සාර්ථක ප්‍රතිඵල ගන්න නම් පුතේ එක ක්‍රමයක් සාර්ථකව කරන්න ඕන ගුරුවරු මාරු කරලා තැම් මාරු කරලා භාවනා ක්‍රම මාරු කරලා ඔය ප්‍රශ්නේ විසඳන්න බෑ ස්වාමීන් වහන්සේ. අනිත් එකේ තියෙන සමහරු බලාපොරොත්තු වෙනවා මේ කඩිනමින් ප්‍රතිඵල. ඒ කියන්නේ ශනික දේවල්. ඉතින් ඒකත් කරන්න බෑනේ. මොකද මේ නීවරණ ආසව විදර්ශනා උපක්ලේශ 1500කට වඩා කෙලස් තියෙනවා කියලා නෙමේ ਵਿਚාරයට ලක් වෙලා තියෙන්නේ. මේ වගේ කෙලස් සංසාරගත වරන් අපිවත් තියෙනවා. අපිවත් තියෙනවා. එතකොට අපිට බලන්න වෙනවා කමටහන් දීලා වැඩෙන විදිහ. සමහර කෙනෙක් ශ්‍රද්ධාව නැත්තම් එයාගේ ශ්‍රද්ධාව හදන්න ඕනේ. යා ද්වේෂ චරිතයක් නම් එයාගේ මෛත්‍රිය හදන්න ඕනේ. මේ හිත හිස් කරලා බෑ අපිට මේ සමාධිපන් සම්පන්න වෙන්න. මේ ආධ්‍යාත්මයේ තුල කරුණාව, දයාව, මෛත්‍රිය, කළගුණ සැනේ සත්පුරුෂ ගුණාංග ඇතිවෙච්ච පදනමක් තුල තමයි භාවනා කියන ලස්සන නිදහස් මන්දිරය කොට නගන්න ඕනේ. බොම්බෙන් අපේ හඳුනන්නේ ඔබ වහන්සේගෙත් ඒ පැහැදිලි කිරීම එක්ක අපිට වැටහුණු හුඟක් දේවල් තියෙනවා මනසට. අපිට අද දවසට නියමිත කාලය දැන් අවසන් වෙමින් යන නිසා මම අවසන් වශයෙන් අපි බොහොම ගෞරවපූර්වක නමස්කාරපූර්වකව අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරන අපේ හඳුනන්නේ මේ සමස්තය කැටි කරලා යමක් දේශනා කළොත් අවසන් මොහොතේ ඔබ වහන්සේ සඳහා සූදානම් ඇති මම හිතන්නේ. මේ භාවනාව ප්‍රධාන කරගත්තාම භාවනාවේ අවසාන ඵලයේ බවට පත් කරගන්න ඕනන්නේ සිත පිරිසිදු කර ගැනීම. වෙනත් විදිහකට කියනවා නම් දැවෙමින් තැවෙමින් තියෙන මේ කෙලෙස් අඩුම තරමේ తాවකාලිකව හෝ යටපත් කර ගැනීමට තදංග වශයෙන් හරි යටපත් කර ගැනීම තමයි කරන්න ඕනන්නේ. පුළුවන් නම් තවින් එහාට ගියාට කමක් නැහැ. ඒ නිසා අපි මේ කතා කළේ මේ ප්‍රධාන වශයෙන් අපි පුංචි කාලේ ඉඳලා මේ ප්‍රේක්ෂකයෝ බුදු කරගෙන තියෙන වචනයක් තියෙනවා මනෝපුබ්බංගමා ධම්මා කියන ගාථාව. මනස පෙරදරි කරගෙන තමයි මේ සියලු දේවල් කරන්නේ කියන එක. ඒ නිසා ඒක එහෙම දැනගෙන හිටියට තරම් මහත්තයා කවුද ඒකදී ආපහු බැලුවේ මනස මුල් වෙලාද මේ සියල්ල සිද්ධ වෙන්නේ කියලා. එහෙම බැලුවේ නෑ අපි. බැලුවා නම් ඊටාම ස්වල්ප දිනක් තමයි එහෙම කරලා තියෙන්නේ. මෙන්න මේ වරද දැන් අපි හදා ගන්න ඕනේ. මෙච්චර වටිනා දර්ශනයක් ලැබිලා තියදී මේ මන් ළඟ තියෙනවා මේ එස් රාධකෘෂ්ණන් පඬිතුමා කියපු මේ ප්‍රකාශනයක්. යාඥාව දෙවියන් වහන්සේ සමග කරන පෞද්ගලික ගනුදෙනුවකි. ඉන් ආත්මාර්ථකාමී හැඟීම් ඇවිස්සෙයි. භාවනාවෙන් කරන්නේ ආත්මයට උරුමව ඇති තිරිසන් ගති හා සමාජ උරුමකාරකම් වෙනස් කර ආත්මය අලුත් කිරීමකි. මේ බෞද්ධයෙක් නෙමෙයි කියන්නේ රාධකෘෂ්ණන් පඬිවරයෙක්. එතකොට එතුමා හදාළ ශාස්ත්‍රයට අනුව ඔහුට දැනුණු දේ. ඒ කියන්නේ ඔහු කියන්නේ මොකද්ද මේ අපි දැන් කතා කරපු දේ භාවනාවෙන් කරන්නේ අපේ
ජීවිත තුළ පාවිච්චි කරපු වචනයක් තියෙනවා ආත්මය කියලා එකක්. ඒකම අරගෙන යා කියනවා ආත්මය තුළ තියෙන නරක දේවල් කිලුටු කොහෙද තියෙන්නේ? ඇඟේ නෙමේ හිතේ. ඒ හිතේ තියෙන කිලුටු ඉවත් කිරීම. එතකොට මොකද්ද වෙන්නේ? ආත්මය අලුත් වෙනවා. ඒ කියන්නේ භාවනාවේ නිරත වෙලා ඒක ප්‍රගුණ කරපු පුද්ගලයා අනිකුත් භාවනා නොකල අය අතරින් ඔහුගේ ප්‍රශස්ත බව, නිවැරදි බව, යහපත් බව, ශිෂ්ට සම්පන්න බව මේ සියල්ලක්ම පැහැදිලිව පේනවා. ඊළඟට අවස්ථානුකූලව කටයුතු කිරීම මේ සියල්ල පේන්න ඕනේ. අද අපිට එහෙම නොපෙනෙන තත්වයට අපිපත් වෙලා තියෙනවා නම් පත් වෙලා තියෙන්නේ අපි සිත පුරුදු පුහුණු නොකිරීම නිසායි. ඒ නිසායි ඔබට භාවනාව වැදගත් වෙන්නේ. අන්න ඒ කාරණාවත් එක්ක අද දවසේ කතා බහ කරපු දේ තුල භාවනාවේ තියෙන වටිනාකම වැදගත්කම කොයිතරම්ද කියන එක ඔබට දැනෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේ දේවල් ප්‍රායෝගිකව මේ මොහොතේ පටන් ක්‍රියාත්මක කරන්න ඔබ පෙළඹෙනවා නම් එය අපේ සතුට අපේ පරමාර්ථය ඉෂ්ට වුණායි කියන සතුට අපට වෙදින්න ඉඩකඩක් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ වටිනා වූ කරුණු කාරණා සියල්ල ඉතාම මනවින් අපිට දැනෙන විදිහට අපිට හැඟෙන විදිහට අපේ හිතට හදවතට ගන්න පුළුවන් මට්ටමට පැහැදිලි කරලා දෙන්න අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩමව අදාළ මහා සංඝරත්නයමයි සුදිවන්ත වෙන්න සූදානම් මාර්ගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධිකාචාර්ය දෙකටන රජේන ගුණසිරි සදහම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දුරන්දර කඩුගන්නා මුදලිවත දීපාලක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකන්ද ඥානන්ද අපේ හඳුන්නේ බොහොම පිං බොහන්සිර දවසේ වැඩම කළාට අපේ ආරාධනාව පිළිගෙන ඒ වගේම අපේ ගෞරවනීය නමස්කාර පූර්වක ආරාධනාව පිළිගෙන වැඩම වදාළ දෙකටන හැලුම් මාර බවුන්සෙත් මානසික සුවාරණේ නිර්මාතෘ ශාස්ත්‍රපති ත්‍රිවික්‍රතාචාර්ය කර්මස්ථානාචාර්ය අවසරයි පූජ්‍ය දේශෙන් පුළුවන් අපේ හඳුනේ බොහොම පිං බොහන්සිරත් දවසේ වැඩම කළාට එමනම් හිතවතුනි හැමදාමත් වගේ යාත්‍රා අපේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ ඔබට යහපත් වූ සිතක් ඇති කරගන්නට ඔබට යහපත් වූ ජීවිතයක් ඇති කරගන්නට පුංචි උදව්වක් දෙන්නට පුළුවන් කරුණු කාරණා සාකච්ඡා කරමින් මේ වැඩසටහන පෝෂණය කරමින් ඒ ඔබට තිළින කිරීම. ඉතින් අද දවසේත් එවැනි වූ කටයුත්තක අවසානයේ කරා අපි ඇවිල්ලා ඉන්න මොහොතක ඔබට ප්‍රාර්ථනා කරනවා මේ සියලු දේවල් ජීවිතේට එකතු කරගනිමින් තවත් යහපත් වූ තැනකට ඔබට ගමන් කරන්නට ඉඩකඩක් වෙන් කරගන්න කියන ඉල්ලීමත් එක්ක ඒ බලාපොරොත්තුවත් ඔබ හමුවේ තබමින් අපි අදට ඔබෙන් සමුගන්න සූදානම් වෙනවා. යලිත් අපේ මුණ ගැහිම ලබන සඳුදාවේ සුපුරුදු වෙලාවට හැමදෙනාටම තෙරුවන් සරණයි. අයබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.